ආයිබෝවන් ඔබ සැමට. සියලු දෙනාට ආයිබෝවන් වාසනාවන් කියලා අද 2021 වසරේ පෙබරවාරි මාස 14 වෙනි දින ජාතික රූපවාහිනී 3 වෙනි මැදිරියේ සිට මෙසේ ඔබ අමතන්නට ලැබීම ඇත්තෙන්ම සතුටට කාරණාවක්. ඒකට ප්‍රධාන හේතුව වන්නේ ජාතික රූපවාහිනී 39 වෙනි සංවත්සරයේ සමරන මේ අවස්ථාවේදී එදා 1982 පෙබරවාරි මාස 14 වෙනි දින ආරම්භ කරන ලද ඒ ජාතික රූපවාහිනිය මේ විකාශයේ මගින් මෙරට ප්‍රේක්ෂක ජනතාවට ඉටු කරන ලද සුවිශේෂී වූ කාර්යභාරයේ සේවාව පිළිබඳව මතක සටහන් ආවර්ජනය කිරීමටයි අද ඉරිදා ආයිබෝවන් වැඩසටහනින් අප බලාපොරොත්තු වන්නේ. ඒ වගේම තවත් සතුට දනවන කාරණයක් තිබෙනවා. අද මේ අවස්ථාවේදී මගේ හිතවත් පරණ මිතුරන් තිදෙනෙකු සමගයි මේ වැඩසටහන ඉදිරිපත් කරන්න මට අවස්ථාව උදා වන්නේ. ඉතින් ඒ නිසා අපේ ඒ කරුණු අවධාරණය කරන්න බලාපොරොත්තු වන්නේ අද වැඩසටහන අතරතුර ඒ හා සම්බන්ධ වන මේ නිවේදක දෙපළත් සමගම ඉදිරියේදී අපි හුඟක් කරුණු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙම නේද විශ්වා? ඔව් රොස්මන් ආයිබෝවන් වණக்கம். හැමෝටම சுப உதயசனක්. ஆமாம் ரூபவாகினி கூட்டுத்தாபனத்தின் 39வது ஆண்டு நிறைவை முன்னிட்டு விசேஷமாக ஆய்பவன் நிகழ்ச்சி வடிவமைக்கப்பட்டிருக்கின்றது. 1982 ஆண்டு பிப்ரவரி மாதம் 14ஆம் தேதி உத்தியோகபூர்வ ஒளிபரப்பை ஆரம்பிப்பதற்கான அனைத்து மத அனுஷ்டானங்களும் இடம்பெற்றது. அதைத் தொடர்ந்து 15ஆம் தேதி முதன்முறையாக ஒளிபரப்புகள் ஆரம்பிக்கப்பட்டன. அந்த தினத்தை மிகுந்த மகிழ்ச்சியுடன் நினைவு கூறும் விதத்திலே இன்று அந்த பழமை நினைவுகளை மீட்டித் தரும் விதத்தில் ஆய்பவன் நிகழ்ச்சி வடிவமைக்கப்பட்டிருக்கின்றது. உங்களோடு நாங்கள் இந்த 2 மணித்தியாலங்களும் இணைந்து கொள்வதையிட்டு மகிழ்ச்சி அடைகின்றோம். தொடர்ந்து இங்கு பேசுவதற்கு அறிவிப்பாளர்கள் இருக்கின்றார்கள். ரொஸ்மன் சேனரத்ன இருக்கின்றார், அருண் டயஸ் பண்டார்நாயக்க இருக்கின்றார். அதுபோல எங்களுக்கு நன்கு பரிச்சயமான வஜ்ர, சுனந்தா மற்றும் பராக்கிரம நிலையில் அவர்கள் இருக்கின்றார்கள். எம்முடைய இசைக்கலைஞர்கள் இருக்கின்றார்கள். பாடகர் ஷேர்லி இருக்கின்றார், அஜித் ஜெயவீர இருக்கின்றார். எல்லோருடன் இணைந்து இந்த ஆய்பவன் நிகழ்ச்சி மிகவும் சுவையாக அமைய இருக்கின்றது என்பதை இந்த தருணத்தில் கூறிக்கொண்டு அருண் டயஸ் பண்டார்நாயக் அவர்களை அழைக்கின்றேன். குட் மார்னிங் டு யூ அருண். மார்னிங். வணக்கம். வணக்கம். ஆய்பவன். Now, it is entirely possible that as you, some of you, are viewing this, you might well wonder whether your clock has gone back in time. Well, that's a little trick that we thought will fit in because anniversary time. So, as you have already heard, several names were mentioned. Several names were mentioned. And they all have a little story to share with you on this very special occasion. So we trust that you'll stay with us, enjoy what we have to share with you. But it's back to Rosman and we'll see what happens afterward. Thank you, Arun. By the way, මම හිතන්නේ මේ වුණ විට සමහර විට ඔබට කිසියම් කුතුහලයක් ඇති වෙන්න පුළුවන්කම තිබෙනවා. මොකද මේ යල්පැනගේ නිවේදකයන් තිදෙනෙක් සමග මේ වැඩසටහන ඉදිරිපත් කරන්න උත්සාහ කරන්න කියලා. ඇත්තටම අද වැඩසටහන ඉදිරිපත් කරන්නේ අපි නෙවෙයි. නමුත් අපිට ආරාධනාවක් ලැබුණා මේ යෝන් පරපුරෙන් අද මේ ජාතික රූපවාහිනී 39 වන සංවත්සරය සමරන අවස්ථාවේදී එදා මෙන් මේ ඉරිදා ආයිබෝවන් වැඩසටහන මේ පරණ 3 දෙනෙක් එක්ක එකතු වෙලා ඉදිරිපත් කරොත් හොඳයි. ඒ නිසා ඔබ තිදෙනාට ආරාධනා කරනවා අද පැමිණිලා මේ වැඩසටහන ආරම්භ කරන්න කියලා. ඉතින් ආරම්භයක් පමණයි. නමුත් එදා ඒ අප ඉටු කළ කාර්යභාරය එදාටත් වඩා කාර්යක්ෂම, ඉතාමත්ම දක්ෂ ලෙස, ඒ වගේම ආකර්ශනීය ලෙස ඉදිරිපත් කරන නම යෝන් පරපුර පිළිබඳව අපට ඇත්තටම දැනෙන්නේ සතුටක්, ආඩම්බරයක්, ඒ වගේම අභිමානයක්. ඉතින් මම හිතනවා මෙතෙන් සිට වැඩසටහන මෙහෙවන්නට මම ඒ කාර්යභාරය බාර දෙනවා යෝන් පරපුරට. ඔව් වජිර, ඔබට අවස්ථාව. ආයිබෝවන්. නොව පැරණිය වන රමණීය විටින් විට. සැලලින්හාට කොහොමත් අලුත් පරණ ભેද නැහැ. මොකද අපි 39 වසරක කතාවක් මේ කියවන්න සූදානම් වෙන්නේ. අපිට ගුරු පරම්පරාවේ බොහෝ දෙනෙක් වේදිකාවේ තියාගෙන මම දන්න විදිහට ඔබතුමන් රූපවාහිනියට පිවිසෙනකොට මට අවුරුදු 2යි. මම හොයලා බලුවාම. ඊට පස්සේ ක්‍රෝතියෙන් කියන්නේ මම හුඟක් වයසයි කියන එක නෑ. ඊට පස්සේ ඊට අවුරුදු 18කට පස්සේ මම රූපවාහිනියට එන්නේ. හැබැයි මේ ඔබ එන්නේ ගුවන්විදුලි පාරේ රූපවාහිනියට. මම රූපවාහිනී පාරේ ගුවන්විදුලියට යන්නේ. මොකද රූපවාහිනී තරුණ ශක්ති සෞන්දර්ය චාරිකාව 99 2000 අවුරුද්දේ තියෙන්නේ. ඉතින් ගමින් ගමට ගිහලා රූපවාහිනිය හැකියාව හොයාගෙන ගමන් කරපු ගමනේ
රූපවාහිනී නිෂ්පාදනයක් තමයි මමත්. ඉතින් ඒ නිසා බොහොම අභිමාණයෙන් රූපවාහිනිය එළිය කරපු මේ නම් එක්ක අද ආයුබෝවන් වැඩසටහන ඉදිරිපත් කරන්නට ලැබීම වාග්යක්. රූපවාහිනී මැදිරියක් තුල පටිගත වෙච්ච පළවෙනි ගීතය බලලා අපි එමු කතා බහට. මුනි සිරිපා සිඹිමින්නේ සමනොල ගිරි පෙදෙසින්නේ මන්ද සුළඟයි මෙහෙන්නේ මගේ පුතා නැලවෙන්නේ ජාතික රණ දෙරණ මතේ ගැටි වැටි මල මොහොතේ ජාතික රණ දෙරණ මතේ ගැටි වැටි මල මොහොතේ සුන්දර සුරමුන්ගේ යතේ නැලවෙන බව සිතනු පුතේ නිදහස් හිරු දෙවියනවා දැබැති මල් පිබිදෙනවා සීලක් මව ඉනැහෙනවා මගේ පුතා නැලවෙනවා මුනි සිරිපා සිඹිමින්නේ සමනුල ගිරි එදෙසින්නේ මන්ද සුළඟයි රූපය කොයිතරම් අපිව වශී කරනවද? 20 වන සියවසේ මැදභාගයේදී ලෝක ව්‍යවහාරයට එකතු වෙච්ච මේ වචනය ටෙලිවිෂන් ග්‍රීක ලතින් මුහුණක් විදිහට තමයි තොරතුරු හොයනකොට අපිට හමු වෙන්නේ. ඇත්තටම මේ ටෙලි දුරස්ත ඒ වගේම රූප අරගෙන එන මේ මාධ්‍යයේ විප්ලවය 1842 බෙන් කියන ඉංජිනේරුවා රූප කම්බියක් දිගේ අරගෙන යන්න පටන් ගත්ත ගමන තමයි ජෝන් ලොගි බෙයාට් කියන ඉංජිනේරුවා 1926 ලෝකයට අඳුන්වලා දෙන්නේ. 1979 ලංකාවට හුරු වුණත් ජාතික රූපවාහිනී වංශ කතාව 82 පෙබරවාරි 14 වෙනිදා ආරම්භ වෙච්ච මේ 39 වසරක මතක පොත හෙමි හිට පෙරලනකොට අපිට හමුවන මහා දැවැන්ත චරිත අද ඉරිදා ආයුබෝවන් වැඩසටහන රසවත් කරන්නට එකතු වෙලා ඉන්නවා. පරාක්‍රම කිරියල් මේ පරාක්‍රම නිරයල් ප්‍රවීණයාට මේ ආයුබෝවන් කියනවා. මොකද මේ රූපවාහිනී යශෝරාවය නැංගූ නාමයක්. මොකද රූපවාහිනියේ යශෝ කීර්ති කදම්බය වඩාත් ප්‍රමුදිත කරපු චරිතයක්. ඉතින් ඒ නිසා පරාක්‍රම නිරයල්ල ප්‍රවීණයා බොහොම ගෞරවයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඒකම මේ සුනන්ද හෙට්ටිආරච්චි මැතිණිය ආයුබෝවන් ඔබතුමියට. ආයුබෝවන්. සාමාන්‍යයෙන් මේ හැම මොහොතක්ම ජීවිතයේ වටිනම මොහොතක් බවට පත් කරගන්න මේ කාලය ඇතුළත රූපවාහිනියට සාක්ෂි එකතු කරපු කෙනෙක් ඔබ. අපේ પરම්පරාවට නිවැරදි මඟ කියා දෙමින් වගේම අපේ પરම්පරාව හැම මොහොතකම නිවැරදි කරමින් රූපවාහිනියේ පෙරමඟ ලකුණු හොයලා දුන්නු චරිත අතරේ ඔබත් ඉන්නවා. ඉතින් ඔබත් පැමිණීම සතුටක්. ඒ වගේම ශර්ලි වෛජයන්ත ප්‍රවීණ ගුරුවරයා සංගීත අධ්‍යක්ෂකවරයා ආයුබෝවන් ඔබතුමාටත්. ආයුබෝවන්. මම හිතන්නේ රූපවාහිනිය ආරම්භ කරන වැඩසටහනේ ගී ගයන මොහොතේ ඒ පිරිස එක්ක රූපවාහිනියට ආපු ඔබ අද වෙනකන් රූපවාහිනිය එක්ක පතල මුහුණක් විදියට අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ වගේම එහා පැත්තෙන් රූපවාහිනී සංගීත අංශයේ අධ්‍යක්ෂකවරයාව කටයුතු කරන අජිත් ජයවීර මහත්මයා. ඉතින් අජිත් ජයවීර මහත්මයාටත් ආයුබෝවන් කියලා කියනවා. මොකද මෑතක් වෙනකම්ම ඔබ සංගීතාංශය බහරව කටයුතු කළා. ඉතින් ඒ නිසා මේ දැන් රොස්මන් සේනාරත්න මහත්මයා, අරුන් මහත්මයා, විශ්වනාഥන් මහත්මයා මේ හැම දෙනාම එක්ක කතා කරනකොට මට හිතුණා මේ පරාක්‍රම නිරයල්ල ප්‍රවීණයාගෙන් පටන් ගන්න. දැන් කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ ඉඳලා රූපවාහිනියට ආපු ගමන ගැන චුට්ටක් කියලා ඒ කාලය මතක් කරගන්න. නෑ මම
මගේ ජීවිතයේ මේ කලා ජීවිතය ආරම්භ කරේ නාට්‍යකරුවෙක් විදිහට 1976 සෙක්කුව නාට්‍ය නිර්මාණය කරලා. ඊට පස්සේ මම නාට්‍ය කීපයක් කළා. පස්සේ 1980 කෙටි චිත්‍රපටයක් කළා. ඒ චිත්‍රපටය පළවෙනියා සාන්තිමය නමින්. ඒ චිත්‍රපටයට OCIC සම්මාන වලදී හොඳම කෙටි චිත්‍රපටයේ සම්මාන හම්බ වුණා 1980. ඒ කාලේ මම කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ රජයේ සේවකයෙක් හැටියට වැඩ කරේ. ඒ කාලේ ධම්මජාගුඩ මහත්මයා නාට්‍යාංශයේ ප්‍රධානී හැටියට පත් වෙලා හිටියේ මගේ ගුරුවරයා. කියන්නේ රංග ශිල්ප ශාලිකාවේ 1974 ඉඳලාම මගේ ගුරුවරයාව හිටිය ධම්මජාගුඩ මහත්මයා එතන සිටින්නේ නැත. ධම්මජාගුඩ මහත්මයා මට කිව්වා ඇයි උඹ රූපවාහිනියට එන්නේ නැත්තේ කියලා. පස්සේ මට කැමැත්තකුත් තිබුණා. නමුත් රූපවාහිනිය ආරම්භ කරේ 1982 පෙබරවාරි මාසයේ ආරම්භ කරනකොට ගුවන්විදුලි සංස්ථාවේ එම හිටපු ප්‍රවීණයන් නාට්‍ය අනුමණ්ඩලයට ඇවිල්ලා හිටියා. මමත් ඉල්ලුම් කරා. ඉල්ලුම් කළා කොමාරි රූපවාහිනී සංස්ථාව ආරම්භ කරලා මාස 2කට පස්සේ තමයි මම රූපවාහිනියට ආවේ. විශේෂයෙන් MJ පෙරේරා මහත්මයා ඒ කාලේ සභාපතිතුමාගේ විශේෂ මං ගැන මේ සලකලා බලලා මම සෙකන්ඩ්මන් බේසිස් ඒ කියන්නේ ද්විතීයන පදනම යටතේ තමයි රූපවාහිනියට අරගත්තේ. ඊට පස්සේ හජිමේනිවා කියන උපදේශකවරයෙක් හිටියා. චීන උපදේශකවරයෙක් සමාවෙන්න ජපාන උපදේශකවරයෙක්. දැන් චීන ගොඩක් කතා වෙනින් ඉඳයි කියනවා. මේ උපදේශකවරයෙක් ඔහු යටතේ මට මේ පාඨමාලාවක් කරන්න, ඒ කියන්නේ පුහුණුවක් කරන්න පුහුණුවකට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාවේදී මම නිර්මාණය කරා මේ කෙටි ටෙලිනාට්‍ය දෙකක්, ස්ටුඩියෝ ප්‍රොඩක්ෂන්ස් ශාලිකා නිෂ්පාදන දෙකක්, මහත්වරා සහ ළමයි බමයි කියලා. මහත්වරා එකේ රංගපෑවේ මම හිතන්නේ ශ්‍රීයන්තගේ පළවෙනි රූපවාහිනී මේ සම්ප්‍රාප්තිය ශ්‍රීයන්ත මෙන්ඩිස්ගේ සර්ණපාල ජයසූරිය හිටියා, රෙජිනෝල් ජයමාන්න ওই තුන්දෙනා තමයි රංගපෑවේ. ළමයි බමයි කියන තව නාටකයක්. ඔය දෙකේකට විකාශනය වුණා. ඊට පස්සේ තමයි මම රූපවාහිනියේ නිෂ්පාදකයෙක් හැටියට අරගත්තේ. ඒ කියන්නේ ඒ වෙනකොට මාස 6ක් විතර ගත වෙලා. ඉතින් නිෂ්පාදකවරයෙක් හැටියට මම පත් වීම ලැබුවා ඉන් පස්සේ. හොඳයි. විතරම මේ පරාක්‍රම නිර්යාල ප්‍රවීණයා කරපු නාට්‍ය ඒ රූපවාහිනියට මිනිස්සු ආශක්ත කරන්න, රූපවාහිනියත් එක්ක මිනිස්සු බැඳ ගන්න සමත් වෙච්ච මතක බොහොමයක් තිබෙනවා. ඒ අතරින් බොහොම පුංචි එකක් මේ අපි ඔබට පෙන්නන්නේ. මොනවද මේ කරන්නේ? නේ? වැටරේ මත් තියන්නේ ඈ. අපිට සිංහල තේරෙන්නේ නැද්ද? මං උඹට කී වතාවක් කියලා තියනවද මේ කොස් ගහලා වැට ගහන්න එපා කියලා? මගේ කොස් ගහලා වැට ගන්න මට උඹේ අවසර ගන්න ඕනද? මේ කොස් ගහ? කවද දැන් උඹගේ කොස් ගහ උනේ? මගේ කොස් ගහ තමයි මේක. මේ කොස් ගහ බලමු කාගෙද කොස් ගහ තියෙන්නේ? ඈ? වැට ගුල්ලන්නේ? බලන්න බයන්න. මොකද්ද මේ කරන්න යන්නේ? කොස් ගහ අපේනේ මං ඕකට කිව්වා මේ කොස් ගහලා වැට ගහන්න එපා කියලා. මේ කවුද කියන්නේ? මොනම ඵලයන්ම යන්නේ. මේ කොස් ගහ අපේනේ. පානි පානි අයියනි ගායිද? පානි අමෝ. ගයි හාමිල්නේ බල මේ මොන වින්නයි කරගත්තද? හොඳයි. ඇත්තටම මේ රූපවාහිනී නාට්‍ය මතකත් එක්ක අපි දැන් එනවා මේ රූපවාහිනී තාක්ෂණික අංශයට. මොකද හේතුව මේ දැන් බොහෝ දෙනෙක් රොස්මන් සේනාරත්න මහත්මයාත් එක්ක සාකච්ඡා කරන්නේ නිවේදක කලාව ආදී වූ තොරතුරුත් එක්ක මේ ඇත්තටම මේ දැන් ඔබතුමන් රූපවාහිනියට අදාළ අංශ 5කම පතල දක්ෂතා පෙන්නපු කෙනෙක් නිසා මට හිතෙනවා තාක්ෂණික පැත්තෙන් පටන් ගන්න කියලා. මේ රූපවාහිනී ආරම්භය සිද්ධ වෙච්ච යුගයේ ඔබතුමන් ගුවන් විදුලියේ ඉඳලා රූපවාහිනියට එන්නේ තාක්ෂණය කරපින්නාගෙන. ඔව් වජිර ඇත්තටම ඒ අවස්ථාවේදී කියන්නේ මම 1966 තමයි රේඩියෝ සිලෝන් වලට සම්බන්ධ වුණේ. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබලා කෙලින්ම. ඊට පස්සේ ගුවන් විදුලියේ ඉන්න කාලෙදිත් මම තාක්ෂණ
අංශයේ ඉංජිනේරු අංශයේ වැඩ කරන අතරතුර තමයි වැඩසටහන ඉදිරිපත් කරන්න ඉදිරිපත් වුණ 1970 ඉඳන්. ඒ 1982 වෙනකොට ජාතික රූපවාහිනිය ආරම්භ වෙන අවස්ථාව වෙනකොට ඒ දෙපැත්තේමට සම්බන්ධකම් තිබුණා. ඉතින් මේ ජාතික රූපවාහිනිය පසු කාලීනව මෙහි මැදිරි භාර නිලධාරියා ජ්‍යෙෂ්ඨ කාර්මික නිලධාරී වශයෙන් කටයුතු කළා. ඒ වෙනකොට ආරම්භයේදීම මූලාරම්භයේදීම ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නත් ඉදිරිපත් වුණා. ඒ වගේ විතරක් නෙවෙයි වැඩසටහන් අංශයේ හැම අංශයකම වැඩසටහන් ඉදිරිපත් කරන්න අවස්ථාවකට ඒ භාග්‍යය ලැබුණා. ඒ ගමන තමයි මේ අවසන් වෙලා දැන් තියෙන්නේ. ඒ කියන්නේ මේ රූපවාහිනියේ මුල් රූප අතේ තිබුණානේ. එහෙම කියන්න පුළුවන් එක් අතකින්. ඒ කියන්නේ රූපවාහිනී තාක්ෂණික අංශයේ ඔබට ඔබ ගාවට තමයි රූප ලැබෙන්නේ මුල්ම රූප ටික ලැබෙන්නේ. ඉතින් කොහොමද දෘශ්‍ය සංකලනය සඳහා ඒක අවශ්‍ය වෙනෝනේ. ඔව් දෘශ්‍ය සංකලනය සඳහා දැන් අපි එහෙම ඉන්නකොට ඉතින් කොයිතරම් සතුටක් භුක්ති විඳින්න පුළුවන්ද එහෙම හැරිලා බලනකොට මේ මතක පොතේ දැන් මුල්ම රූපවාහිනී තාක්ෂණික අංශය නියෝජනය කරපු කෙනෙක් විදිහට දැන් කොහොම සතුටු වෙන්න පුළුවන්ද? ඇත්තටම සතුටු වෙන්න පුළුවන්. මම හිතන්නේ නව පරපුරත් සිටිය යුත්තේ ඒ ආකාරයෙන් එක ක්ෂේත්‍රයක පමණක් නෙවෙයි. ඒ කියන්නේ රූපවාහිනී ක්ෂේත්‍රයේ සියලුම අංශ පිළිබඳව අත්දැකීම් ලබන්න පුළුවන් නම් ඒක තමයි ඊටමත් වැදගත් වෙන්නේ. ඉතින් මේ මතක සටහන් ආවර්ජනය කරලා ඉන්න අවස්ථාවක ඒ සියල්ල ආපහු මේ මතකයට එනකොට සතුටක් ලැබෙනවා. ඔව් ඇත්තටම මේ රූපවාහිනී ප්‍රවෘත්ති සලකුණක් රොස්මන් සේනාරත්න කියන ප්‍රවෘත්ති සලකුණක් රූපවාහිනියේ රොස්මන් සේනාරත්න මහත්මයා ඉතින් විවිධ වැඩසටහන් ඉදිරිපත් කරපු කෙනෙක් විදිහට අපි දන්නවා. ඉතින් ඒ නිසා අපි යනවා එතුමන්ගේ වැඩසටහන් ඉදිරිපත් කිරීම දිහා බලන්න. බොහොම රසවත් මතක එතකොට ඔබට හමු වේවි. අප ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ නිර්මල ධම අපි අවබෝධ කරගනිමු. ආලෝකෝ උදපාදී පෝදින ධර්ම සාකච්ඡාව. අදත් පෝදින ධර්ම සාකච්ඡාවට අප ඉතා ගෞරවයෙන් යුතුව ආරාධනා කළා පූජ්‍ය පාතේගම සුමනරත්න ස්වාමීන් වහන්සේට. ඔබට මතකයි පසුගිය වැඩසටහනින් අප අවධානයට ලක් කළේ නිවැරදි දැක්ම එහෙම නැත්නම් සම්මා දිට්ඨිය නිර්වාණ අවබෝධයට ඒකායන මාර්ගය හැටියට සැලකුණු ලබන මේ සම්මා දිට්ඨිය පිළිබඳව අප නිරතුරුවම ධර්ම දේශනා මගින් ඒ වගේම ධර්ම සාකච්ඡා මගින් අප කරුණු කාරණා දැනගන්නවා. නමුත් මේ කරුණු කාරණා දැනගත්තා හොඳයි. අතරම මේ බොහොම සුන්දර ලස්සන අතීත මතක එක්ක සැරිසරන වෙලාවේ මේ දැන් ගීත සංගීත අංශ ප්‍රවෘත්ති අංශ කාලීන සිදුවීම් ක්‍රීඩා විවිධ වැඩසටහන් මේ හැම දෙයක්ම එක්ක ගත කරපු කාලේ හැබැයි රූපේ පෙන්වන්න බෑ හඬ විතරක් දෙන්නම් කියලා තමයි ඔබ එන්නේ රූපවාහිනියට. ඇත්තටම මේ අපි දන්නවා ඉතිහාසයේ හැටියට කියන පරිදි පෘතුගීසි වස්කෝ ද ගාම ලංකාව හොයාගෙන ආවේ නැහැ. කුණාකටුවට අහු වෙලා ඔන්න මේ ලංකාවට ආවලු. අන්න ඒ වගේ තමයි මම මේ ක්ෂේත්‍රයට ආවේ. මගේ වුවමනාම එක ලුහුබැඳ ගිය දෙයක් නෙමෙයි ඔන්න කඩාවැටුණා. ඉතින් ඒ අනුව මම තවමත් වැඩේ යනවා. හොඳයි මේ අර මේ ගීත පටිගත වීම ගීත කියන්නේ රූපවාහිනියට නැතුවම බැරි ඒ වගේම රූපවාහිනී මතක එක්ක සැරිසරපු බොහොම සුන්දර සංගීතාංග ගීත අපිට හමු වෙනවා. ඉතින් මේ ගීත පටිගත වීම පිළිබඳව මේ අපි ඔබට මුල් සාක්ෂි ලබා දුන්නා. ඉතින් මම හිතන්නේ ශෛලී වෛජයන්ත මහත්මයාත් ඒ කාලේ ඉඳලම ඒ ගීත එක්ක රූපවාහිනිය එක්ක බැඳිලා හිටියා. මේ මම හිතන්නේ මේ පළවෙනි ආරම්භක උත්සවයට ආව කියලා කිව්වනේ එතකොට. ඔව්. අත වශයෙන්ම ඒ ගැන කියන්නට අද හරිම සතුටුයි. මොකද මේ ආයතනය රූපවාහිනිය ආයතනයක් හැටියට ලංකාවේ මේ නිර්මාණය කරලා ඒ සමාරම්භක උත්සවයට මම ආවා. තරුණ සේවා සභාවෙන් මම ආවේ සංගීත අධ්‍යක්ෂක හිට මම ආවා. එතකොට මගේ ශිෂ්‍ය ශිෂ්‍යයන් ඒගොල්ලන්ට පුරුදු පුහුණු කරගෙන ඔය පිළිගැනීමේ ගීතය උතන නුගගහ තියෙනවා හැපැත්තේ. එතන මම ඔවුන් එක්ක ඒ ආරම්භක වැඩසටහන කාරණාවට මම එකතු වුණා. ඉතින් ඒක මගේ මතකයේ හැමදාම තියෙනවා. මොකද අද මතක් කරන්න ලැබීම ගැන සතුටක්. ඊළඟට තව දෙයක් කියන්නට ඕනේ මේ වජිර දැන් අපිට ලෝකයේ අලුත් වෙනවා කියලා දැනෙන තැන එතන එන්නේ. හරි. එතකොට දැන් එතෙන්දී රූපවාහිනී
නමින් සංස්ථාවක් නමින් මේ අපේ රටේ ස්ථාපනය වෙනවා කියනකොට එකල තාරුණ්‍යයට ඒ කියන්නේ මට මම මිහිරි වාක්‍යයක් සමාවෙන්න අපිට යන්න වෙනවා වෙලාව බලමු. හොඳයි අපිට පුළුවන් පටන් ගන්න. ආයි කියන්නම් මේ රූපවාහිනී ආයතනයක් හැටියට ලංකාවේ ස්ථාපනය වෙනවා. එය අදවැනි දවසක ඉඳලා පටන් ගන්නවා 1982 පෙබරවාරි 14 වෙනිදා හරියද කිව්වා. ඔව්. එතකොට දැන් ඒ ආරම්භය මට සහ මගේ එකල තරුණ පරම්පරාවට මට දැනුණ දේ තමයි මම කියන්නේ මිහිරි වාක්‍යයක්. මොකද ඒ තාරුණ්‍යයට අවස්ථාවක් තව තියෙනවා කියන එක. මොකද එදා ඊට කලින් අපිට තිබුණේ මේ හැපැත්තේ තියෙන දෙවලක් වගේ මොකද්ද? ගුවන්විදුලි සංස්ථාව. ඒකේ මම ශිල්පියෙක් ඉවකටත්. ඒතකොට දැන් තවත් දෙවලක් මෙතන නිර්මාණය වෙනවා. ඒ ආශ්වාදය අද තරුණ පරපුරට මට දැනෙන හැටියට කියන්නයි මට ඕන කරන්නේ. දැන් අද ඒක සාමාන්‍යකරණය වෙලා තියෙන්නේ. නමුත් ඒ දෙවොල තමයි මේ දෙපැත්තේ තියෙන්නේ අපේ කලා ලෝකේ. ඉතින් මේක මේ තව තවත් බැබලෙන්නට ඕනේ, ආරක්ෂා කරගන්නට ඕනේ, ඉදිරියට යන්නට ඕනේ. මා හැම වෙලාවෙම මේ පාර පිටින් මේ වැඩසටහන ආවත් මේ අහලින් පහලින් ගියා. මගේ තියෙන මේ භක්ති ප්‍රණාමය අපමණයි. ඉතින් ඒක නිසා ඊළඟට මේ ඉන්නේ මම දැන් මේ අවස්ථාවේ මේ ඉන්නේ ඔක්කොම හසල දැනුමකින් පිරි අත්දැකීමින් බහුල ඉතාමත් දැනුම පුස්තකාල කිව්වොත් හරි. ඉතින් මේවා මම මේ ඉතාම පැහැදිලිව කියන්න ඕනේ. ඊළඟට මේ අජිත් මගේ සහෝදර ශිල්පියා එදා ඉඳලම අද වෙනකන් මේවට බැඳිලා කැපෙලා ඒ සියලු වැඩ කටයුතු කරලා අද තාරුණ්‍යයට ඒකට කියන්නේ ශිල්ප දක්වන්නට නිදහසයි ඉඩ හරසර ලැබිලා තියෙන්නේ මේ ඉන්නවාද ඔක්කොම. ඔව් ඇත්තටම මේ ඒ මතක එක්ක දැන් අර අපි කිව්වා මේ විවිධ අංශවලට පැවරිච්ච වගකීම කාර්යභාරය සහ ප්‍රේක්ෂකයා ආශක්ත කිරීමේ ප්‍රමුඛ පැත්තක් තමයි සංගීතංශය. අපි අජිත් ජයවීර මහත්මයාත් ඉන්න නිසා ඒ වගේම අපේ වාද්‍ය ශිල්පීන් හැමෝමත් එකතු කරගෙන බන්දුල ද සිල්වා, ඒ වගේම චාමර හපන්ගම, ඒ වගේම දිල්රුක්ෂ මේ හැමදෙනාම එකතු වෙලා ඉන්නවා. ඉතින් වාද්‍ය හිත මිතුරන්ගේ දායකත්වයෙන් අපිට පුළුවන් ලස්සන ගීතයක් අහන්න ඔබේ. ඔව්. ඒ වගේම මේ දයාබර මේ අජිත් ශිල්පියාට සුබ පතනවා මේ දැන් විශ්‍රාම ගියා කියලා කියන ඒ විශ්‍රාම ගියා කියලාට ඔබට නිකන් ඉන්න බෑ. ඒක නිසා තමයි එකන් වෙන්නේ. කැප වෙලා අදත් ඇවිල්ලා මේ සංගීතය සපයන ගැන මම ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අගය කර යුතු පුජ්‍යලයක් එදා ඉඳලම එකම තමන්ගේ කැපවීම ඉතාම හොඳින් ඉෂ්ට සිද්ධ කරපු සංගීත වේදිකා. හොඳයි. අපි අහමු ගීතය. 1 2 3 පාද වැලට පෙරළුණා මිහිරියේ ඔබට බැඳුණු ප්‍රේමයේ නමින් නැවුම් සිතක ඔබට බැඳුණු ප්‍රේමයේ නමින් මා සිත මියුරු කල්පනා රස පාද වැලට මිහිරියේ ඔබට බැඳුණු ප්‍රේමයේ නමින් නැවුම් සිතක ඔබට බැඳුණු ප්‍රේමයේ නමින් රුවැති මලක් මද සුළඟේ සැලෙන සැටි සිතා පඹර තුඩක් මල් පෙති මත ලියයි පෙම්
කතා ඔබට කෙලෙස අමතන්නද නොහැක ගනු සිතා දයාබරව ඔබට ලියමි සිනහසත් පතා මා සිත මියුරු කල්පනා රසපාද වැලට පෙරළුණා මිහිරියේ ඔබට බැඳුණු ප්‍රේමයේ නමින් නැවුම් සිතක ඔබට බැඳුණු ප්‍රේමයේ නමින් මයුරෙක් මයුරියකගේ රැඟුම ගැන සිතා තුඩින් තුඩාග බැඳුණු පෙමක් අගේ ගමු සිතා ඔබ අමතන නිවන් පතෙක් පිළිතුරක් පතා දැනගන්නට මාරිසිමි කිමදගත් සිතා මා සිත මියුරු කල්පනා රසපාද වැලට පෙරළුණා මිහිරියේ ඔබට බැඳුණු ප්‍රේමයේ නමින් නැවුම් සිතක ඔබට බැඳුණු සිත මියුරු කල්පනා රසපාද වැලට පෙරළුණා මිහිරියේ ඔබට බැඳුණු ප්‍රේමයේ නමින් නැවුම් සිතක ඔබට බැඳුණු ප්‍රේමයේ නමින් අයිත් රූපවාහිනී 39 වසරක මතක කතාව කියවන්නට ඉරිදා ආයිබෝන් වැඩසටහනේදී අපි සූදානම් වෙන්නේ. මහා විසල් ගස් හැම වෙලාවකම කරන්නේ පුංචි අතු බිමට කඩා දාලා පොහොර වෙන්න හදලා ඒ පොළව සරුසාර කරලා ඒ පුංචි පැලවලට ඉහළට එන්න අවස්ථාව උදා කරලා දෙනවා. මම හිතන්නේ මේ වගේ මහා විසල් වනස්පතීන් පෝෂණය කරපු පිරිසක් අපිත් එක්ක අද ආයිබෝන් වැඩසටහනේදී එකතු වෙලා ඉන්නවා. මම විශ්ව මහත්මයා ගාවට එනවා. ඔබතුමන් රූපවාහිනියට ආපු මුල්ම මතක කාලය පිළිබඳව පොන්චි අදහසක් හොයාගන්න. වජිර මම මාධ්‍ය ක්ෂේත්‍රයේ සේවය කරන්න පටන් ගත්තේ ගුවන් විදුලි සංස්ථාව. ඊට පස්සෙන් 1981 ඒ වසරේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පුහුණු පාඨමාලාවක් ඒකට මම තෝරගත්තා. අවුරුද්දක් විතර ඒක ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ට පස්සෙන් 1982 මම ජනවරි මාසයේ මෙතන නිෂ්පාදක විදියට මාව පත් කරා. ඉතා සුන්දරයි. ඇත්තටම මම කියන්න ඕනේ මේ අවස්ථාව මම දැන් අද වෙනකන් අරුන් යාළුවා කියපු විදියට මාධ්‍ය ක්ෂේත්‍රයේ අපි වැඩ කරනවා, සේවය කරනවා. ඒ වුණත් ඒ සේවය කරන්න අපිට ලැබිච්ච එක්ස්පීරියන්ස් උත් අනිත් එක ජනතාවත් එක්ක views එක්ක තියෙන අර පිළිගැනීම මේ රූපවාහිනී ආයතන හින්දා කියලා මම ඉතා ආඩම්බරෙන් සතුටෙන් කියන්න ඕනේ මේ වගේ අවස්ථාවේ වජිර. ඔව් ඇත්තටම මේ දැන් විවිධ වැඩසටහන් ඉදිරිපත් කරපු මතක තිබෙනවා විශේෂයෙන් ආයිබෝන් වැඩසටහන්. ඉතින් ඒ වෙලාවට ඔබතුමන් දෙන සහයෝගය, එතකොට ඔබතුමන් සෙසු අය එක්ක ගනුදෙනු කරන විදිය, ඒ සිනහව මම හිතන්නේ මේ භාෂා මිත්‍රකම ඇති කරන්න ඔබතුමන් බොහොම හොඳ සලකුණක්. ඉතින් ඔබතුමන් සංවත්සර වැඩසටහනක් ඉදිරිපත් කරපු මතකයක් තියෙනවා අපිට පුළුවන් එය නරඹලා ඉන්න. ரசிக பெருமக்களே, ரூபவாகினி கூட்டுத்தாபனம் தன்னுடைய சேவையை ஆரம்பித்து 25 ஆண்டுகள் பூர்த்தியாகிவிட்டன. 1982ஆம் ஆண்டிலே பிப்ரவரி மாதம் 15ஆம் தேதி அன்று இலங்கை பூராவும் வாழ்கின்ற அனைத்து மக்களின் நலனுக்காகவும்
சிங்களம், தமிழ், ஆங்கிலம் ஆகிய மொழிகளிலே இலங்கை ரூபவாகினி கூட்டுத்தாபனம் தன்னுடைய பரந்த சேவையை ஆரம்பித்து இன்று வரை வெற்றிகரமாக நடத்தி கொண்டிருக்கின்றது. 2 அலைவரிசைகளிலே மிகவும் அற்புதமான நிகழ்ச்சிகளை எம்முடைய மக்கள் பார்த்து ரசித்துக் கொண்டிருக்கின்றார்கள். தேசிய தொலைக்காட்சி என்று வந்தவுடன் அதில் இடம்பெற்ற முதல் நிகழ்ச்சி හොඳයි කටහඬෙන් கலையரங்கம். இந்த රූපය கலையரங்கம் ආක්‍රමණය நிகழ்ச்சி කරපු පිරිස් තමයි ඉන්නේ ගොඩක්. මොකද வணக்கம் කටහඬ ரசிக பெருமக்களே. භාවිතා කළා රූපවාහිනී හඬ නිසා தன்னுடைய හඬ මහදුරේ නිසා சேவையை මේ ஆரம்பித்த එහා நாடுகள் පැත්තේ අල්ලපු ගෙදර ඉඳලා தேதி මේ පැත්තට පැනපු අය වැඩිපුර ඉන්නේ. ரூபத்தை கொண்டிருக்கின்றது. ඒ කියන්නේ හැමෝම ගත්තාම මේ ඉන්න පිරිසේ බොහෝ දෙනා මේ ගුවන්විදුලි නෑකමත් එක්ක ඉන්නේ. මම හිතන්නේ අරුණ මහත්තයත් එහෙමයි. කටහඬේ ප්‍රබලත්වය නිසාම පසුබිමේ ඇහෙන හඬ සපයන්න ඇවිල්ලා ඊට පස්සේ එම්.ජේ. පෙරේරා වගේ හොඳ දුර දකින්න සභාපතිවරයෙකුට හිතෙනවා මේ හඬෙන් වැඩ ගන්න පුළුවන් කියලා. ඒතකොට ඒ පාරේ ඇවිල්ලා දැන් කදමල්ල වගේ වැඩසටහන් නිර්මාණය වෙන්නේ ඉස්සෙල්ලත් ඔබතුමන් රූපවාහිනී තිරේ ඉදිරිපත් කරපු වැඩසටහන් වල. ඉංග්‍රීසි අංශයේ හුඟක් වැඩසටහන් කළා. එතන අර කාලීන වැඩසටහන් කියලා තිබුණා current affairs. ඉතින් ඒ හරහා මේ හුඟක් මේ සම්මුඛ සාකච්ඡාවන් කරන්නට යෙදුණා. ඒ නිෂ්පාදක තුමියක් විශේෂයෙන් ශාරදා දසේරම් ඒ වකට හිටියා ඒ අංශයේ. ඉතින් එයාට තේරුණා පහසුවෙන් වැඩ ගන්න පුළුවන් කෙනෙක් කියලා. ඉතින් අර වගේපු හැටියට අල්ලපු ගෙදර ඉඳලා කතා කරනවා මේ මෙන්න මේ වෙලාවට මේ අහවල් කෙනෙක් එනවා. මේක තමයි විෂය. මේ පුළුවන් ද මොකක් හරි කරගන්න කියලා. ඉතින් අපි ලෑස්ති වෙලා ඇවිල්ලා කෙරුවා. ඉතින් අර පළපුරුද්ද තිබුණා ගුවන්විදුලියේ කියන්නේ අර දැනුම කොයි විදියට හසුරවන්නේ කියන එක ඒ පුරුද්ද තිබුණා. ඉතින් අපි ආධුනිකයෙක් කියලා කියන්නත් බෑ. මේ කැමරාවට ආධුනිකයෙක්. කැමරාවට අලුත්. හැබැයි අර මයික්‍රොෆෝනේ භාවිත කළා මේ සුහද සාකච්ඡාවක් පැවැත්වීමට ඒ හුරුව තිබුණා. ඉතින් ඒව තමයි යෙදුනේ. ඒ හැකියාව මෙතනට හරි ගියා කියලා මම හිතනවා. ඔව් දැන් සාමාන්‍යයෙන් මේ ගුවන්විදුලි ඉන්නේ හඬ නළුවනේ. හැබැයි මේ මට මම අහන්න හිතුවා ඔබතුමා කොහොමද මේ ඉංගිත මූනේ මේ ඉරියව් ඒ ප්‍රකාශනය මේ රූපයට ගල්පගන්නේ. මට එකපාරටම ඒ බැලුවහම තේරෙනවා මේ රංගන ශිල්පියෙක් වෙලා හිටියද කියලා. පාසල් යුගයේ ඒ පුහුණුව තිබුණා. පාසල් යුගයේ තිබුණා. ඒ වේදිකාවේ. ඔය පරාක්‍රම වගේ අපි වැඩ කළා ඒ කාලේ මේ පාසල් යුගයේ ආසාවකුත් තිබුණා. ඒ අනුව මං හිතනවා ඊටාමත්ම වැදගත් කාරණයක් තියෙනවා එතන. ඔඩියන්ස් එක. ඒ කියන්නේ මේ ශාලාවේ ඉන්නවා කට්ටියක්. ඕන් එක්ක බැඳීමක් තියෙන්න අවශ්‍යයි. නැත්නම් අපිට ඇක්ටිං කියන එක කරන්න බෑ. අන්න ඒ හුරුව තිබුණා. දැන් මෙතන කාචයක් පමණයි තියෙන්නේ. ඔඩියන්ස් කියලා නෑ. හැබැයි අර හුරුව තියෙන නිසා කාචය අමතා කතා කළත් නැත්නම් ඒ මොකක් හරි අංග චලනයක් ඇතුව චරිතයක් පෙන්වුවාට අර ඔඩියන්ස් එක ගැන හිතනවා. කල්පනාව තියෙනවා. මම හිතන්නේ ඒක වැදගත්. ඒක නිසා තමයි ඔය වගේ මතකේ ඔය දේවල් තියෙන්නේ. ඒකම දැන් අර මේ කදමල්ල වගේ වැඩසටහන ඉදිරිපත් කරනකොට එක පාර්ටම මේ ප්‍රේක්ෂකයාව මේ වෙනස් කරනවා ඔබ. ඒ කියන්නේ ඒ යන ගමන් පාර දැන් ප්‍රේක්ෂකයා මෙහෙම බලාගෙන ඉන්න එක පාර්ටම හරවන වෙන පැත්තකට. මම හිතන්නේ මේ රංගන ශිල්පියා වෙන්න ඇති. වෙන්න ඇති. කොහොමනත් අනිත් අය මට හුඟක් සහාය දුන්නා. මේක තනියම කරන සටනක් නෙමෙයි. ඉතින් විශේෂයෙන්ම නමක් කියන්න අවශ්‍යයි මේ කදමල්ල කියපු නිසා. මේ PM සේනාරත්න තමයි ඕක හැදුවේ. මගේ අදහස මගේ සංකල්පෙන් නම් නෙමෙයි. එයා තමයි කිව්වේ මෙහෙම තමයි අපි කරන්නේ. මේක තමයි ඔයාගේ රූපය. මේක තමයි අපි මවල කියන්නේ තොප්පිය දාපන් කළු කණ්ණාඩි දාලා මෙහෙම තමයි කරන්න කියලා. මම කිව්වා හරි. ඉතින් ඔබ හිතනවා නම් ඒක හරියයි කියලා බලමු. ඉතින් හරි ගියා. අපි බලමු. මේ ලතින් භාෂාවෙන් ඒ වගේම ඉංග්‍රීසි භාෂාවෙන් මේ ඩීමන් කියන්නේ යකානේ. මේ යකා ඩීමන් ආනන්ද. දැන් මේ යකා ඇත්තටම යකාගේ වැඩක් කරලා තියෙනවා. ඒ කියන්නේ පොත් 1008ක් ලියලා තිනවා. ඒ කියන්නේ ආසියාවේ වැඩිම පොත් සංඛ්‍යාවක් ලියලා තියෙන්නේ මෙන්න මේ ඩීමන්. ඩීමන් මේ නම? මගේ නම ඩීමන් ආනන්ද. ඉතින් මේ
මගේ දෙමව්පිය ඉංග්‍රීසි දැනගෙන හිටියේ නෑනේ. ඒගොල්ලන් ගැමියෝ. මට ඩීමන් කියලා කියන්න නැති. ඉතින් ඒගොල්ලන් ඒ නොදැනුවත්කම නිසා වෙන්නේ නැති. කොහොමදත් මේ නාඳුනන කෙනෙක් නෑ එක යුගයක නේද? මේ දීමන ආනන්ද කියන නම හැමෝම දන්නා වූ නමක්. ඔව් එක්තරා යුගයක් මම නියෝජනය බලන්න මේ යෙදුම ඒ හැරවුම මම එක කිව්වේ මේ හරි අමුතු යෙදුම ඔබේ තියෙන කියලා. හරි එකපාරටම කිව්වහම මේ ඒ අමුත්තාත් හිතාගන්න බැරි නම් මොකද්ද මේ කියන්නේ කියලා. මමත් බලන් ඉන්නවා මොකද්ද මේ යකෙක්ගේ කතාවක් කියන්නේ කියලා. ඔව් ඉතින් අපි වාක් රසවින්ද අපි අර හාස්‍ය පැත්තට පොඩ්ඩක් යොමු වෙලා හිටියා ඒ වැඩසටහන කරනකොට. ඉතින් ඒ අනුව තමයි අපි ගියේ. ඒකයි අර ආකර්ෂණය කියන එක තියෙන්න ඕන නැත්තම් මිනිස්සු බලන්නේ නැහැ. මට ආසයි එහෙම මේ කදමල්ලේ මතකයක් තියෙනවා නම් මතකද එහෙම තැන් තියෙනවද කදමල්ලේ? එහෙම එකපාරටම තියෙනවද දන්නේ නැහැ මේ අහපු ගමන් කියන්නේ නේද? අර කැපිල්ල කියන එකත් නම් තියෙනවා මන් දන්නේ නැහැ. මේ සමහරු තවමත් ඒ ගැන කතා කරනවා. මටත් අමතක වුණාට ඒගොල්ලන්ට මතකයි. මේ කැපිල්ල කියලා එකක් තියෙනවා. ඉතින් මේගොල්ලෝ දන්නේ නැහැ මොකක් ගැනද මම මේ කියන්නේ කියලා. ඇත්තටම කැපිල්ල කියන එක අපි පෙන්වන්න හැදුවේ ඉන්දුනීසියාවේ තිබිච්ච උත්සවයක්. ඒ කියන්නේ මේ ඒ උත්සවයේ හැටියට ඒ හරකුන්ගේ ගෙල කැපීම තමයි තියෙන්නේ. හැබැයි කැපිල්ල කියන විෂයට පිවිසෙනකොට ඔක්කොම හිතුවේ මම මේ දේශපාලන කතන්දරයක් කියන්න හදන්නේ කියලා. අන්න ඒ වගේ. ඉතින් සමහරක් අය ඒගොල්ලෝ තාම කියනවා අර කැපිල්ල මතකද කියලා. මම කියනවා හොඳයි. හොඳයි. අතරම මේ දැන් පොකුරු ගැන කතා කරනවනේ මේ දවස්වල වැඩිපුර. හැබැයි මේ පොකුරක් එක්කම තමයි සුනන්ද මැතිණිය ඉන්නේ රූපවාහිනියට. ඒ කියන්නේ මේ පොකුරක් එක්ක. ඔව් වජර ඒ කියන්නේ දැන් මොකද පුවත්පත් දැන්වීමක් තිබුණා ඒ දවස්වල. ඒ කියන්නේ අපේ ප්‍රථම සභාපතිතුමා එම්.ජේ පෙරේරා මහත්මයා දැන් මුලින්ම රූපවාහිනිය 82 පටන් ගන්නකොට ගුවන් විදුලියේ හිටපු දැන් අර පරා කිව්වා වගේ ගුවන් විදුලියේ එහෙම හිටපු ජ්‍යෙෂ්ඨයෝ ඒ වගේ අය තමයි මෙහි මුල් පුටුවල ඒ වගේ හිටියේ වැඩසටහන නිෂ්පාදනය කරමින්. එතකොට මේ පුවත්පත් දැන්වීම තිබුණේ මේ තරුණ කණ්ඩායමක්. ඒ කියන්නේ එතකොට වයස 25 වගේ සීමාවක් දාලා ඒගොල්ලන්ව කිසියම් මාධ්‍ය පළපුරුද්දකුත් අවශ්‍යයි. ඉතින් ඒ වෙනකොට තිබ්බේ රූපවාහිනිය ඇරෙන්නට රූපවාහිනිය ඉතින් අලුත්ම මාධ්‍යනේ. නමුත් පුවත්පත් ගුවන් විදුලිය සිනමාව සහ වේදිකාව. ඉතින් මේ හතරේ කිසියම් වූ පළපුරුද්දක් තියෙන අයව තරුණ කණ්ඩායමක් බඳව ගන්න තමයි අයදුම්පත් ඉල්ලුම් කරන්න පුවත්පත් දැන්වීම තිබුණේ. ඉතින් ඒ දැන්වීමට අනුව තමයි මමත් අර ඉස්සෙල්ලා කිව්වා වගේ එහා පැත්තේ ඉඳලා ගුවන් විදුලිය තමයි මමත් පටන් ගත්තේ. ඒ කියන්නේ ගුවන් විදුලියේ ළමා පිටියෙන්. ඉතින් ඒ අත්දැකීමුත් එක්ක තමයි මමත් ඉන්නේ. ඉතින් අපි කණ්ඩායමක් විදිහට 24 දෙනෙක්. දැන් මගේ කණ්ඩායම් සගයෙක් තමයි අජිත් ජයවීරත්. ඉතින් අපි ඔක්කොම 83 ඔක්තෝබර් මාසයේ 3 වෙනිදා තමයි නිල වශයෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ පත්වීම් ලැබුවේ පුහුණුවන නිෂ්පාදන සහකාරී කියන තනතුර. ඉතින් මගෙත් එක්ක අරුන් වැඩ කරලා තියෙනවා. මගේ පළවෙනිම මම ක්‍රීඩාංශයේ මට හම්බුණු පළවෙනිම වැඩසටහන කරන්න හම්බුනේ මේ එදසල් ට්‍රාන්ස්වර්ල්ඩ් කියලා ජර්මනියේ එවන මේ විදේශ පුහුණු වැඩසටහන් තිබුණා. ඒක බැඩ්මින්ටන් පුහුණු වැඩසටහන් මාලාවක්. ඉතින් ඒක දැන් ඒකේ අපිට පිටපත හම්බෙන්නේ ඉංග්‍රීසියෙන්. මට ලැබුණ කටයුත්ත තමයි පළවෙනියෙන්ම මේක සිංහලට පරිවර්තනය කරලා සිංහලෙන් මේක හඬ කවලා ප්‍රචාරයට විකාශයට සූදානම් කරන්න. ඉතින් මම ඒක පරිවර්තනය කළා. මගේ පසුබිම් කත ගෑවුනේ රොස්මන්. පළවෙනිම වැඩසටහනේ. ඉතින් මට සතුටුයි. ඉතින් අද ඇත්තටම ඒ වගේම අරුන් ඒ විදිහටම කිව්වහම අරුන් ගුවන් විදුලියේ ඉඳලා මට හම්බුණා ඒ කියන්නේ යුරෝපීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංචාරයක් කරන්න. ඒ සංචාරය ගැන විනාඩි 25ක වගේ වැඩසටහනක් කරන්න. ඒකෙදි මම යොදාගත්තේ අරුන්ව. ඉතින් ඒ වගේ මම හිතන්නේ මේ එහෙම තමයි අපි මූලිකව ඒ විදිහට කණ්ඩායමක් විදිහට ඇවිල්ලා හැබැයි අපිට ඊටාම හොඳ පුහුණුවක් ලබා දුන්නා. ඒ කියන්නේ එම්.ජේ පෙරේරා මහත්මයා ඒක හරියටම සැලසුම් කළා. මොකද ඔහුට ඕන වුණා මේ තරුණ කණ්ඩායම එහෙම මොකුත් ඔද්දල් වෙලා නැහැනේ. ඒතර මේ තරුණ කණ්ඩායමට කැමරාකරණය, ආලෝකකරණය, මේ මැදිරි ආලෝකකරණය, සංස්කරණය, ඒ වගේම පසුතල මේ හැම අංශවලම පුහුණුවක් දීලා ඒ වගේම රූපවාහිනී අභ්‍යාස ආයතනයේ එක දිගට මාස 3ක් අපි කණ්ඩායම් 4කට වෙන් කළා අපිට එක දිගට මාස 3ක්
ඒ සියලුම දේවල් ඒ කියන්නේ නිවේදනය වැඩසටහන ඉදිරිපත් කිරීම ඇතුළු සියල්ල පුහුණුවක් ලබා දුන්නා ජර්මන් විශේෂඥයින් සමග. හොඳයි. අතරම දැන් ඒ මතක අහුලනකොට ඔබේ මතක පොතේ සටහන් වෙච්ච තැනක් අපි දැන් හොයාගන්නවා. ඔබට බලන්න. ක්‍රීඩා ශේෂ්ත්‍රයට පිවිසිය හැක්කේ එක්තරා සුවිශේෂ දස්කම් රැසක් මිටමුලවාගෙන උපන් පුද්ගලයින් කොටසකට පමණක් නෙවෙයි. කාන්තාවක් වන ඔබත් සමහර විට ක්‍රීඩා කුසලතා රාශියක්ම නිහඬව සංගවා තබාගෙන සිටිනවා වන්නට පිළිවන්. කාන්තා විමුක්තිය පිළිබඳ කතන්දරයේ සන්ධිස්ථානයක් සලකුණු කළ 1988 ජාත්‍යන්තර කාන්තා දිනය ඉකුත් මාර්තු මාසයේ 8 වෙනිදාට යෙදී තිබුණා. වර්ෂයේ ජාත්‍යන්තර කීර්තියට පත් කාන්තාව වශයෙන් එදා මේ සම්මානය හිමි කරගත්තේ ක්‍රීඩා ශේත්‍රයේ ජය කෙලි නැංවූ තරුණියක්. ඇය කඩුළු පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවමින් මළල ක්‍රීඩා ශේත්‍රයේ දිගු ගමනකට මුල පිරුවා. ජාත්‍යන්තර ක්‍රීඩාලුවේ සම්මාන තිලින හා රන් පදක්කම් දිනු ඇය තිලක ධම්මිකා ජිනදාස. ඔයාගේ පාසල් කාලය ඔයාගේ ක්‍රීඩා ජීවිතයට ලබා දුන්නේ මොන වගේ අත්දැකීම්ද? මම 13න් 15 කාලේ ඉඳලම ක්‍රීඩාවලට දක්ෂයි. ඒ කියන්නේ ඉස්කෝලේ ක්‍රීඩා මල්ල ක්‍රීඩා උළලා තිබුණාම ඒගොල්ලෝ මාව එකට තෝරගත්තා. දකුණු ආසියාතික කලාපීය රටවල මළල ක්‍රීඩා උළෙල 87 නොවැම්බර් මාසයේ කල්කටා නුවරදී ආරම්භ වුණා. තිලකාගේ කඩළු පැනීමේ ඉතිහාසයට ඒ වන විට සම්පූර්ණ වී තිබුණේ දෑවුරුද්දක් පමණයි. So Chinadasa Sri Lanka getting a gold medal for her country in the 100-meter hurdle. ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී තරගසවුවට සහභාගී වෙන්න යනකොට රන් පදකමක් දිනා ගන්න පුළුවන් වේවි කියලා විශ්වාසයක් වාට තිබුණද? 84 දිනන් එහෙම විශ්වාසයක් පොඩ්ඩක්වත් තිබුණේ නැහැ. ඊට 85 දී දකුණු ආසියාතික තරඟයට ගියාට පස්සේ ඒ ගැන ඒ කියන්නේ යම් සේයාවක් තිබුණා. ඒ කියන්නේ දිනා ගන්න පුළුවන් කියන අදහස තිබුණා. ඒ අනුව තමයි මම 85 දී හිතුවේ කඩුළු පැනීම. හොඳයි. අතරම මේ රූපවාහිනිය කියලා කියන්නේ රූපවාහිනියේ පැතිරුණු දක්ෂතාවයන් ඒ වගේම හඬ කැවීම් වෙන්නට පුළුවන්. ඒ වගේම විවිධ වැඩසටහන් වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම එකතු වෙච්ච අපිට අංශ තියෙනවා කතා බහ කරන්න. අපිට පුළුවන් වෙලාවත් බලලාවිල්ලා ආයෙත් කතා කරන්න. හොඳයි අපි ආයෙත් වෙනවා. දැන් අර එක පොකුරට ආපු දක්ෂ තරුණයෝ එක්ක කතා කරන වෙලාවේ අජිත් ජයවීර මහත්මයාත් එතන ඉන්න නිසා අජිත් ජයවීර මහත්මයාගේ අත්දැකීම් වලට හැරෙන්න අපිට වෙලාව දැන් මතක දේවල් ටිකක් හොයාගන්න. බොහොම එක සමාන අත්දැකීම් මට කලින් සුනන්ද අතින් කියවෙන්න ඕන ඔක්කොම දේවල් කියවුණා. මොකද හේතුව සුනන්දයි මම එක දවසේ 1983 ඔක්තෝබර් මාසේ 3 වෙනිදා රූපවාහිනී නිෂ්පාදන පුහුණුවන නිෂ්පාදන සහකාරවරයෙක් හැටියට පැමිණීමත් සමගම විශේෂයෙන්ම මතක් කරන මේ වෙලාවේ ආචාර්ය සෝමසිරි ඉලියසිංහ තමයි මේ මං හිතේ අපේ රටේ රූපවාහිනී ඉතිහාසයේ පළවෙනිම සංගීතාංශ ප්‍රධානියෙක් හැටියට කටයුතු කරේ. එතුමන් තමයි ගුවන්විදුලියේදී මට හම්බෙලා මම විශ්වවිද්‍යාල කටයුතු කරන ගුවන්විදුලියේදී මම වාද්‍ය ශිල්පියෙක් හැටියට කටයුතු කරනකොට මේ වැනි පුවත්පතක පණිවිඩයක් හෙටානිත් යනවා. ඒ වෙනකොට ගුවන්විදුලි සංස්ථාවෙන් සංගීතාංශයේ බහරව සෝමසිරි ඉලියසිංහ මහත්මයා අනියුක්ත වෙලා තිබ්බා රූපවාහිනියට. එම්.ජේ පෙරේරා ගරු සභාපතිතුමාගේ යටතේ. එතුමන් තමයි මට මේ කිව්වේ මේ මෙහෙම එකක් තියෙනවා පත්‍රේ බලලා දාන්න කියලා. එතනින් හා සුනන්ද කියපු කතාවම තමයි මේක දැකලා ඒක පත්‍රය දාලා මම හිතන්නේ රූපවාහිනී ඉතිහාසයේ පළවෙනිම පුහුණුවන නිෂ්පාදන සහකාර කණ්ඩායමට මමත් ඇතුළත් වුණා. නෑ ඒකෙදී දැන් අජිත් අපිට ඒ කියන්නේ දැන් ඒ වෙනකොට පරාලා හැම නිෂ්පාදකයෝ මේ රූපවාහිනියේ අපිව සම්මුඛ පරීක්ෂණ 3කට වැඩියෙන් අපිව භාජනය කළා. ඒ කියන්නේ හෙන්රි ජයසේන ධම්මජාගොඩ ඒගොල්ලෝ ඒ සියලුම දෙනා අපිව කණ්ඩායම් ඉතින් ඒකට දැන් මුලින් 200ක් විතර එනවා නම් ඊට පස්සේ ඉතුරු වෙලා හැලිලා එහෙම ඇවිල්ලා අන්තිමට එම්.ජේ පෙරේරා මහත්මයා ඔහු අපි කට්ටියව එයා මම හිතන්නේ එක්කිනාට පැය භාගයකට වැඩිය. එයා කියන්නේ ඔහු පුද්ගලිකවම මේ කණ්ඩායම තෝරා ගැනීමට සහාය වුණා. අන්තිමටම එයාගෙන් තෝරාගත්ත කණ්ඩායම තමයි අපි ආවේ. ඉතින් මම අජිත් අපි කට්ටිය ගොඩක් ඉන්නවා නම් මට විශේෂයෙන් හොඳටම මතකයි මේ
දහම් පාසල් අවසාන සහතිකයේ මගේ දැකලා මේ එම්.ජේ පෙරේරා මහත්මයා මම කිව්වා මේ මයෙන් ඇහුවා මොකද්ද සකෝජූච සූජූච කියන්නේ කියලා. ඉතින් මට ඒක බොහොම මතක් කරලා විස්තර කරන්න අවශ්‍ය වුණා. හෙන්රි ජයසේන මහත්තයා ඇඩ්වාන්ස් වල රුසියන් භාෂාව සමත් වෙලා තියෙනවා කියලා. එතුමන් රුසියන් භාෂාව හොඳට ප්‍රගුණ කරලා තියෙනවා. ඒ භාෂාවෙන් ප්‍රශ්න කීපයක් ඇහුවා. නෑ ඒක තමයි මම කියන්නේ දැන් මගෙත් තිබුණ දැන් මම ගුවන් විදුලියේ සංගීත වැඩසටහන් නාට්‍ය ඒවා කරලා තියෙනවා කියපුවාම එකපාරටම කිව්වා කවියක් කියන්න. එකපාරට. ඔව් එම්.ජේ පෙරේරා මේක දැන් කවියක් කියන්න බලන්න කියලා. ඉතින් මම හොඳ වෙලාවට සැලලිහිණි සංදේශයෙන් මේ කවියක් කිව්වා. හොඳ වෙලාවට සැලලිහිණියගෙම පටන් ගත්තා. සැලලිහිණි සංදේශෙම කියලා කිව්වහම සැලලිහිණියට තියෙන ආඩම්බරය ඒ ගමන් මඟ නිර්මාණය කරන්න දායක වෙච්ච බොහෝ පිරිස ඉන්නවා. ඇත්තටම මේ ඉලේසිංහ මහත්මයා ඒ වගේම අබේවර්ධන බාලසූරිය මහත්මයා වගේ චරිත දැන් විශේෂයෙන් නන්දන වින්දන වගේ වැඩසටහන් වල සංගීතමය මතක රූපහාණි දිනවා. මේ තවත් ගීතයක් බලන්න මේ ගීතේ මතකද කියලා. මට එපා ඔබේ හසරලි බිඳක් අද වේදනා දෙනවා මට එපා ඔබේ දෙනුවන් කැලුම් අද වේදනා දෙනවා මට එපා ඔබේ හසරලි බිඳක් අද වේදනා දෙනවා මට එපා ඔබේ දිනුවන් කෙලුම් අද වේදනා දෙනවා මට එපා ඔබේ හසරලි බිඳක් අද වේදනා දෙනවා මට එපා ඔබේ දිනුවන් කැලුම් අද වේදනා දෙනවා මට එපා ඔබේ හසරලි බිඳක් අද වේදනා දෙනවා මට එපා ඔබේ දිනුවන් කැලුම් අද වේදනා දෙනවා සිහිනලොවේ මා අද තනි වෙනවා සිතිවිලි සයුරු තනි වෙනවා සිතිවිලි සයුරු තිරේ නුඹට කාරිනට මගේ දුකට මම කීපද වෙන්නේ නුඹට කාරිනට මගේ දුකට මම කීපද වෙන්නේ මට එපා ඔබේ හසරලි බිඳක් අද වේදනා දෙනවා මට එපා ඔබේ දිනුවන් කෙලුම් අද වේදනා දෙනවා මතු දිනකදී මාගෙන් සමුගෙන් ඔබ ඉවතට යනවා මතු දිනකදී මාගෙන් සමුගෙන් ඔබ ඉවතට යනවා අපේ මතකයේ බිඳුව ඔබ හට
මතකයේ බිඳුවක් ඔබ හට තිබුණොත් සෑහෙනවා මට එපා ඔබේ හසරේ බිඳක් වේදනා දෙනවා මට එපා ඔබේ දිනුවන් කෙළුම් අද වේදනා දෙනවා මට එපා ඔබේ හසරලි බිඳක් අද වේදනා දෙනවා මට එපා ඔබේ දිනුවන් කෙළුම් අද වේදනා දෙනවා රූපවාහිනියේ 39 වසරක යුග මතක පිළිබඳව අද ඉරිදායිබන් වැඩසටහනේ ඔබත් එක්ක බොහොම සතුටින් අභිමාණයෙන් සාකච්ඡා කරමින් ඉන්නේ. අතරම රූපවාහිනිය කියලා කිව්වහම රූපවාහිනී සන්නාමයත් එක්ක මැවෙන මුහුණු තියෙනවා. දැන් නිවේදිකාවෝ ගත්තාම එහෙම මැවෙන සංකේතාත්මක මුහුණු තියෙනවා කියලා කිව්ව ගමන් එකපාරටම රූපවාහිනිය මතක් වෙනවා. මම හිතන්නේ රූපවාහිනිය මතක් වෙන මුහුණු අතරේ ඉන්න අතිදක්ෂ නිෂ්පාදකවරියක් ඒ වගේම වැඩසටහන් ඉදිරිපත් කරන ශිල්පිනියක් නිවේදිකාවක් ඒ වගේම අධ්‍යක්ෂවරියක් විදිහටත් කටයුතු කරාය. ඇය දැන් එංගලන්තයේ ඉන්නේ. අය අක්කර පහ චිත්‍රපටයේ රංගපාලා රංගන ශිල්පිනියක් විදිහට තමයි රූපවාහිනියට එකතු වෙනවා කියලා අපි අහලා තියෙන්නේ. ඉතින් එංගලන්තයේ ඉඳගෙන අද අපේ වැඩසටහනට කතා කරන අනෝමා වත්තල දෙනිය ප්‍රවීණ ශිල්පිනියට අපිට ගුරු වූ ගුරුතුමියට අයිබෝන්. අයිබෝන්. ජාතික රූපවාහිනියට 39 වසරක් උදා වන අද දිනේ ලන්ඩනයේ සිට සුභාශිංසන එකතු කිරීම ලැබීම භාග්‍යයක්සේ සලකනවා. ඉතින් ඒ අවස්ථාව උදා කර දුන් ඔබ සැමට ස්තුතියි. රූපවාහිනී ආයතනයේට මුලින්ම ඇතුළු දිනේ අමරණීයයි. කවදාකවත් ඒ දිනේ අමතක වෙන්නේ නැහැ. 1981 සැප්තැම්බර් මාසයේ එක්තරා දවසක 25 දෙනෙකුගෙන් යුත් අපි කණ්ඩායමක් පුහුණුවන්නන් හැටියට රූපවාහිනියට ඇතුළු වුණා. ජපානයේ ජයිකා ආයතනයේ ප්‍රසිද්ධමයි අතුරු පුහුණු ලැබුවේ ප්‍රථම රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදන කණ්ඩායමක් හැටියට. ඉතින් මෙතෙන්දී අපි රූපවාහිනියට ඇතුළු වෙනකොට අපිට පාවහන් ගලවන්නට සිදු වුණා. ඉතින් ඒකට ප්‍රායෝගික හේතුවක් තිබුණා. ඒ හේතුව තමයි මේ වන විට රූපවාහිනියේ යන්ත්‍ර සූත්‍ර සවි කරමින් තිබුණු නිසා අර බාහිරින් එන දුවිලි ඇතුළත් නොවෙන්නට තමයි ඒ කටයුතු එහෙම සිදු කෙරුවේ. නමුත් අපගේ ගුරුවරයා අපිට ඒ NHS ආයතනයේ ඒ අපිට උපදේශකත්වයේ දුන් ඒ පුද්ගලයා අපිට කියා සිටියා මෙන්න මේ වගේ දෙයක්. ඒක අපේ සිත තුළට කාවදින ලෙස ඔහු කියා සිටියා. අතර ධර්මතාවයක්. ඒ තමයි තමන් සේවය කරන ආයතනයේ තමන් ජීවත් කරන ආයතනයට ආදරය කරන්න, ඒ වගේම ඒක රැක ගන්න, ඒ වගේම ඒකට ගෞරව කරන්න කියලා. ඒකින් ඒක පූජනීය වස්තුවක් හැටියට සැලකන්න කියලා කිව්වා. ඉතින් ඒක තාමත්ම වටිනා අදහසක්. ඒ අදහස සිතේ තබාගෙන දශක දෙකමාරකට වැඩි කාලයක් රූපවාහිනියේ මම සේවය කෙරුවා. ඉතින් අවංකව රූපවාහිනියට මා දුන්නේ වගේම රූපවාහිනියෙන් මට ලැබුණ දේත් අප්‍රමාණයි අනන්තයි. එය අදටත් මම පිළිගන්නවා. ඉතින් එදා ඉඳන් නිවේදිකාවක් ඒ වගේම ප්‍රවෘත්ති නිවේදිකාවක් හැටියට මම සමීප වුණා ජනතා ප්‍රසාරයට ලක් වුණා. නමුත් වෘත්තියෙන් මම නිෂ්පාදිකාවක් හැටියට වාර්තා සහ චිත්‍රාංගයකට සම්බන්ධ වුණා. මා වාර්තා ඒකකයේ මුලින්ම හඳුනා ගන්න යාවේ චරිතාපදාන වැඩසටහන මාලාවක් නිෂ්පාදනය කෙරුවා. එහි ප්‍රථම වැඩසටහනට සහභාගී කරගන්න ලැබුවේ අතිපූජ්‍ය බවරැණ්ඩේ සිරිසීවලි ස්වාමීන් වහන්සේ. ඒ වගේම රේරුකාණේ චන්ද්‍රදුල අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු බොහෝ විද්වතුන් පිරිසක් ගිහි පැවිදි දෙපාර්ශ්වයෙන් සම්බන්ධ කර ගැනීමට ලැබීම ඇසුරු කිරීමට ලැබීම භාග්‍යයක් සැලකනවා. මෙහිදී මට ප්‍රේමකීර්ති සමග කරන්න බෑ. ඔහුගේ හදින් තමයි මේ වැඩසටහන. ඊළඟට කාන්තා වැඩසටහන් නිෂ්පාදනය කළ නීත්‍ය කාන්තා වැඩසටහන මාලාව සිරිවින්න හැටියට මෙහිදී මට ගාමිණී විජේතුංග කිවිඩිය මතකරුවන් පතිරණ ඒ වගේ චාන්දිනී විජේතුංග වැනි විවිධ ලේඛක ලේඛිකාවන් සමග ඇසුරු තවත් මට රූපවාහිනිය ලැබුණු අවබෝධය
ඒ තමයි වැඩසටහන් පිළිබඳව පුහුණු වීමට පිටරට දේශගත වීමට ලැබීම. විශේෂයෙන්ම රූපවාහිනිය නියෝජනය කරන්නට ලැබුණ සාකලාපීය වැඩසටහන් වලට, ඒ වගේම ඩිස්කවරි වැඩසටහන් වලට වගේ මුලින්ම පුහුණුව ලැබුණේ නෙදර්ලන්තයේ RNTC ආයතනයේ. මෙහිදී මාලත් පුහුණුවේ ප්‍රතිඵලයක් හැටියට මම ලංකාවට ඇවිල්ලා හඳුන්වලා දුන්නා ළමා පුවත්. ඒක අද ළමා පුවත් රූපවාහිනියේ මුදුන විකාශය වෙනවා. ඉතින් යම් අඩුපාඩු ඒ වගේම සිද්ධ වීම ඒ විකාශය වුණා. ඒ මෙතෙක් ඒ ළමා වැඩසටහන් ඒ ළමා පුවත් ඉදිරිපත් කළ ඒ වැඩසටහන නිෂ්පාදනය කළ සියලු දෙනාම ආදරයෙන් මතක් කරනවා. ඉතින් ඒකත් විශේෂත්වයක්. ඊට පස්සේ සංගීත ඒකකෙත් මට වැඩ කරන්න ලැබුණා, බටහිර සංගීත ඒකකේ. එහිදී රූපවාහිනියට ලැබුණු ප්‍රථම සංගීත වැඩසටහනට ලැබුණු ප්‍රථම සම්මානය දිනා ගන්නට මට අවස්ථාව ලැබුණා. මියුසිකල් යුවර්ස් කියලා සංගීත වැඩසටහන් මාලාවක් මම කෙරුවා. ඒක කම්පියර් කෙරුවේ නොලින් හොන්ට. ඉතින් මෙහිදී ඩැල්වින් සූවි ගැන කරපු වැඩසටහනට ප්‍රථම සම්මානය ලැබුණා, විජය සම්මානය. මම දීර්ඝ කාලයක් මම විශ්‍රාම යනකම්ම වැඩ කෙරුවේ වාර්තා සහ විචිත්‍රාංග ඒකකේ. මේක විශේෂ ඒකකයක්. මම හිතන්නේ ඒක අමුතුම ලෝකයක්. විවිධ ග්‍රහයින් මේ ඒකකේ හිටියා. ඉතින් මේ වාර්තා අංශයේ තිබෙන විශේෂත්වය තමයි 80 දශකයේදී රූපවාහිනිය ජාත්‍යන්තරයට ගෙන යාමට විශේෂ දායකත්වයක් ඉටු කෙරුවා වාර්තා සහ විචිත්‍රාංග ඒකකයේ. විශේෂම ජාත්‍යන්තර සම්මාන දිනාගෙන. මුල්ම සම්මානය මතක් කරන්න ඕන අද ජීවිතවල නැහැ සිස්වර සුරවින්ද ඔක්ගේ වාර්තා වැඩසටහනකට කම්පිමන්ති වැඩසටහන වැඩසටහන සම්මානය දිනාගත්තා. ඊට පස්සේ මෙහෙණවර කියන වැඩසටහනට මම සම්මානයක් දිනාගත්තා. මේ වගේ නොයෙකුත් සම්මාන ගෙනෙන්න ලැබුවා. ඒ වගේම අද මේ ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂයින් ප්‍රවීණයින් බොහෝ දෙනෙක්ගේ ආරම්භය සිදුුනේ මේ වාර්තා සහ විචිත්‍රාංග ඒකකේ. ඉතින් රූපවාහිනිය කියන්නේ සම්පතක්, නිදානයක්, ඒ වගේම නිර්මාණ උල්පතක්. මේ උල්පත වැහෙන්නට නොදී ආරක්ෂා කර ගැනීමත්, එහි අභිමානය රැක ගැනීමත් ඔබ අප සියලු දෙනාගේම වගකීමක්. ඉතින් ඒ ශක්තිය ධෛර්යය ඔබ සියලු දෙනාටම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඉතින් රූපවාහිනියට චිරාන්විජය. හොඳයි, එංගලන්තේ සිට එතුමිය අපිට සුබ පැතුම් එකතු කළා. ඇත්තටම දැන් අපිට පොඩි සද්ද ටිකක් ඇහුණා වටපිටාවේ. ඒ කියන්නේ රූපවාහිනී කැමරාව බාහිරට අරගෙන යනවා කියන එක පුදුම තරම් අභියෝගයක්. අදත් එහෙමයි. එය එදා කොහොම තියෙන්නට ඇද්ද? දැන් ලාහිරු දහසක් වගේ ටෙලි නිර්මාණ කරනකොට පරාක්‍රම නිරල් මහත්මයා මේ කැමරාව එළියට අරන් යෑමේ අභියෝගය කොහොමද ජයගත්තේ ඒක? ඔය කාලේ දැන් මෙහෙම තිබුණා ගැටලුවක්. දැන් රූපවාහිනී ටෙලිනාට්‍ය කිව්වම ධම්මජාගුඩ මහත්මයා දාපු මේ නමක් ටෙලිනාට්‍ය කියන නම. ඉතින් මේ ටෙලිනාට්‍ය කොයි විදියටද කෙරෙන්න ඕන? මේවා චිත්‍රපටිද මේවා? එහෙම නැත්නම් වේදිකා නාට්‍ය වගේද? මේ ප්‍රශ්නය තිබුණා මුලදී. එතන අපේ රූපවාහිනී නාට්‍යාංශ හිටියේ වැඩිපුරම නාට්‍ය නිෂ්පාදකවරු වේදිකා නාට්‍ය නිෂ්පාදනය කරලා අත්දැකීම් තිබිච්ච අය. එතකොට මේ දැන් මම පෞද්ගලිකව මෙතන විශේෂයෙන් සඳහන් කරන්න ඕන ඇත්තටම මේ ධම්මජාගුඩ මහත්මයාගේ සේවාව, උගේ කැපකිරීම මේ රූපවාහිනී භූමියේ වැඩිපුර කාලයක් ගත කරා නම් තමයි රාත් 2-3 වෙනකන් එඩිටින් කරලා එන මේ ගත කරා නම් ඒ කාලේ ධම්මජාගුඩ මහත්මයා ඒ කැපවීම කළා. ඉතින් අපිට දුන්න උපදේශය තමයි මේ ඉස්සෙල්ලා තමුන් තීරණය කරන්න. ඒ කියන්නේ ප්‍රේක්ෂකව කැමති දේ කියන එක ගැන අපි හිතුවේ නැහැ. අපේ ස්වාධීනත්වය රූපවාහිනී සංස්ථාවේ නාට්‍යාංශයේ නිෂ්පාදකවරු හැටියට මේ ආණ්ඩුවේ මේ අවශ්‍යතා ඉෂ්ට කරන්නවත් එහෙම නෙමෙයි. ප්‍රේක්ෂකයාගේ අවස්ථාව. දැන් අරුන් මේක ලස්සන කතාවක් කිව්වා. අපි කාටද කතා කරන්නේ? ඉස්ලා වේදිකාවේදී ප්‍රේක්ෂකයන්ට ශාලාවේ ඉන්න ප්‍රේක්ෂකයන්ට නළුවා අමතනවා. ඔවුන් ගැන හිතලා හඬ විස්තරණය වෙන්න මේ එම හැටි විදිහට. එතකොට අපි හිතපු ඒ තමයි රූපවාහිනී කැමරා කාචය කියන එක ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක ජනතාවක් කියන එක අවබෝධ කර ගැනීම යන්තම් බහ තේරෙන කුඩා දරුවගේ ඉඳලා
සිහි කල්පනාව තියෙන ව්‍යයෝවෘතම පුද්ගලයා දක්වා විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ඉන්නවා. මේ හැමෝටම කොහොමද කේට කරන්නේ? කොහොමද මේ කරන්නේ? එතකොට ඔය අවබෝධය අපිට ලබා දුන්නා. එතකොට දැන් ඉස්සෙල්ලාම වැඩිපුරම රූපවාහිනිය කරේ මේ මැදිරියේ නාට්‍ය කියන්නේ වේදිකා නාට්‍ය රූපගත කිරීම කරා ඒ කාලේ ප්‍රසිද්ධ නාට්‍ය මේ රූපගත කරා. ඒකම අපිට තිබිච්ච මේක දැන් කැමරා එක එළියට අරගෙන ගිහිල්ලා මේ රූපවාහිනී තිරයට ඔබින විදියට නාට්‍ය නිෂ්පාදනය කිරීම. මම ඉස්සෙල්ලාම කරේ ඇබැද්දිය කියන ටෙලි නාට්‍ය. බස් රථයක් ඇතුලේ සිද්ධ වෙන සිද්ධියක් මට මතකයි මනෝගේ පළවෙනි රූපවාහිනී මේ ආගමනය ජයරත් මනෝරත්නගේ. එතකොට මේකේ ප්‍රධාන චරිතය නිරූපණය කරා. ඉතින් මේ තනි කැමරාවෙන් මේ ෂොට් බයි ෂොට්ස් මේ කතාව අරගෙන ඇවිල්ලා මෙතන කන්ට්‍රෝල් රූම් එකට එඩිට් කරන්න ආවම ප්‍රශ්නයක් තිබුණා. අපිට තිබුණේ හියුමැටික් මැෂින් දෙකයි තිබුණේ. එඩිටින් මැෂින් දෙකයි තිබුණේ. නේද රොස්මන් ඒ කාලේ? හරිම ප්‍රශ්නයක්. මෙතන ආවම රණ්ඩු වෙනවා. මට මතකයි මේ අර්ජුන රණවේට එක්ක මම රණ්ඩු වුණා. මගේ ටයිම් එකේ එයා ඇවිල්ලා මොකද්ද හදිසි එකක් එඩිට් කරනවා. අපි පස්සේ ඉතින් කතා අපේ යාළුවෝ ඉතින් මෙතෙන්ට ආවම ඒ අරගලය තිබුණා මේක ඇතුලේ. පස්සේ තමයි ඉතින් මැෂින්ස් ආවේ. එතකොට තිබෙන මේක දැන් එඩිට් කරන්න ගියාම මේ කැසට් එක දාලා එතකොට යුමැටික් කැසට් එක දාලා මේක දැන් එහාට ගිහිල්ලා මෙහාට ගිහිල්ලා මේ කටින් පොයින්ට් එකට ඇවිල්ලා එන්ට් වෙලා ඊගාව කට් එක දාගන්න සෑහෙන විනාඩියකට වැඩි කාලයක් විනාඩි 3ක් 4ක් යනවා සමහර වෙලාවලට. එතකොට ටෙලිඩ්‍රාමා එකක මේ විනාඩියක් එඩිට් කරගන්න පැයක කාලය සාමාන්‍ය කාලයක් ගත වුණා ඒ කාලේ. ඉතින් මේකට අවශ්‍ය පහසුකම් සපයන එක ප්‍රශ්නයක් තිබුණානේ. ඉතින් මේවා අවබෝධ කරගන්න අපිට අවබෝධ කරගෙන අවශ්‍ය පහසුකම් සපයා ගැනීමට ඉතින් කාලයක් ගත වුණා. නමුත් ඒවත් තිබුණා. ඒවා අවබෝධ කරගත්තා. විශේෂයෙන් නිෂ්පාදන පහසුකම් සපයන මේ ඉංජිනේරු වංශේ ඔය කාලේ හිටපු මිස්ටර් විජේමාන්නල වගේ විජේමාන්න එතනින් ගියාම අබේනායක වගේ මහත්තුරුට මේක තේරුම් ගියාම ඔවුන් ඉක්මනින්ම මේ පහසුකම් ලබා දෙන්න ඊළා හිටලා ඒක ගෙනාවා. එතකොට දැන් ඕක කරලා ඉවර වෙලා දැන් මේ ඔක තව ප්‍රශ්නයක් තියෙනවානේ. කොහොමද මේ නළු නිළියෝ තෝරගන්නේ? කොයි වගේ නළු නිළියෝද? මේ චරිත වලට ඔබින චරිතවලට අනන්‍යතාවය ලබා දෙන්න පුළුවන් ඒ හැකියාව තියෙන අය තෝරා ගැනීම. එතකොට ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ අය තෝරනකොට තරංගයක් තිබුණා බාහිර කියන්නේ නාට්‍ය ශාස්ත්‍රයේ අපි ආශ්‍රය කරපු විශාල මේ ශිල්පීන් සංඛ්‍යාවක් ඉන්නවනේ. ඒ අයගෙන් මේ රූපවාහිනියට එන්න ඔන්න අපි ගන්නෙ නෑ මේකට. හරිද? උගක් අය අමනාප වෙනවා. නමුත් මේ අවශ්‍ය චරිතය තෝරා ගැනීමේදී අපිට ඉතින් යාළු මිත්‍රකම් අර එහෙම සලකන්න බෑනේ. අපි අවශ්‍ය කෙනා තෝරගන්නකොට ප්‍රශ්නයක් තියෙනවා. ඕ වගේ ලොකු අර්බුද වලට ඒ කාලේ අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඔව් ඇත්තටම දැන් චරිත හැදුවා රූපවාහිනිය. චරිත ගොඩනැගුවා. ඒ කියන්නේ සමහර වෙලාවට තමන්ගේ පුද්ගල නාමය නෙවෙයි චරිත නාමය ඉස්මතු වෙන තරමට රූපවාහිනිය ඒ චරිත ගොඩනැගුවා. දැන් යශෝරාවේ වගේ නාට්‍යවල බලදේවල වගේ තාම අපිට මතක තියෙන්නේ ඒකයි. එයා ඉතින් මේ හිටියන රස්සාව හොයාගනි. අපෝ මේ රස්සාවල් කරනවට වැඩිය හොඳයි එහෙ ගිහින් හිඟා කන්නේ. අපි වගේ අඩුපඩියකට බාල්දි වෙනවට වැඩිය නරකද එහෙ ගිහින් පොඩි රස්සාවක් කරලානේ හම්බ කරන්නේ. මට නම් මේ රස්සාව හොඳටම ඇති. පේන විදියට නම් උඹලටත් නරකක් වෙලා නැහැ මේ හිඳලා රස්සාව කරද්දි. මිනිස්සුන්ට මොළයක් තියෙනවා නම් මොළේ පාවිච්චි කරලා වැඩක් කරනවා නම් වර්ධින් නැහැනේ. ඔය තීරුම් නැති වැඩ කරන්න ගිහලා තමයි අමාරු වෙන්නේ. තාත්තම කන්නද දැන්? නෑ මම කන්නේ. තාත්තා පෙන්ෂන් පාටි එක දාන. පෙන්ෂන් පාටි එකක් කොයිද අද? ඒකේ වෙලා දැන් සුමාර 2ක් විතර වෙනවා. එහෙනම් අයියා මෙහාට මා වෙලා අපි ඉඳ තාත්තා පාටි දානවා. ඉස්සර නම් තාත්තා පඩි ගස් ගාට කනක් කැයිලා ඉන්නේ නෑ. ගෙදර එකම ගාලා ගෝතිය. අතරම දැන් අර පවුලේ සමාජිකයෝ වෙන් කර තබනවාට වැඩිය පවුලේ සමාජිකයෝ එක්කර තියලා
සාරාර්ථ පිළිබඳව පණිවිඩ අරගෙන යන්න ඔබ ඇතුළු රූපවාහිනී ටෙලිනාට්‍ය නිෂ්පාදකයෝ ඒ වගේම අධ්‍යක්ෂවරු මේ හැමදෙනාම උත්සාහ කරගත්තා. ඒ කතා පිටපත ඇතුලේ සාරාර්ථය හොයාගෙන යන්නට තමයි අවස්ථාව උදා කරගත්තේ. මේ රොස්මන් සෙනරත් මහත්මයා දැන් ඔය සමහර තැන්වල පෙබරවාරි 14 රූපවාහිනිය පටන් ගත්ත කියලා තියෙනවා. සමහර තැන්වල පෙබරවාරි 15 ගැන තියෙනවා. මට මේ ඔබතුමන් මේ මුල් සමාජික නිසා ඔය සාක්ෂි හරියට එකතු කරගන්න ඕනේ. ඔව් අජිර මම හිතන්නේ ජාතික රූපවාහිනිය නිල වශයෙන් විවෘත කළේ පෙබරවාරි 14 වෙනිදා. ඒ නිල උත්සවයට අතිගරු ජනාධිපති ජී.ආර්. ජයවර්ධන මැතිතුමා තමයි පැමිණියේ. ඒතර ආනන්තිස්ස දෙයල්ඩිස් ලේකම සමා වෙන්න. වාද කරන්න සිද්ධ වෙනවා මේ වෙලාව තියෙනවා බලන්න. කාලය එහෙම වෙනස්කම් මවනවා. කාලයට යටත් අපි ජීවත් වෙනවා. මොකද කාලය කියන එක තාමත්ම වැදගත් දෙයක් මේ ගුවන් විදුලි හෝ රූපවාහිනී මාධ්‍ය ශාස්ත්‍රයේ. මොකද ඒ සංයමය ඒ ශික්ෂණය අත්‍යවශ්‍ය කරුණක්. ඒ නිසා මම හිතන්නේ ඔබ හරි. දැන් ඔබ අසු ප්‍රශ්නෙට පිළිතුරු වශයෙන් මම හිතන්නේ 1982 පෙබරවාරි 14 වෙනිදා තමයි නිල වශයෙන් ජාතික රූපවාහිනී බිහි වුණේ. නමුත් විකාශ සේවය ආරම්භ වුණේ 15 වෙනිදා. ඉතින් ඒ දෙක වෙනස එපමණයි. එදා නිල උත්සවයේ දවසේ අතිගරු ජනාධිපති ජයවර්ධන මැතිතුමා පැමිණිලා මේක නිල වශයෙන් උත්සව කළා. එදා ඒ ආරම්භක උත්සවයේ මට අවස්ථාව උදා වුණා සජීව විකාශයේ සජීව දෘශ්‍ය සංකලනය කරන්න සහ අධ්‍යක්ෂ ඇත්තටම දෘශ්‍ය සංකලනය කළේ රංජිත් එදිරිසිංහ තාක්ෂණ අධ්‍යක්ෂණය තමයි මට පැවරුනේ. නමුත් ඒ වගකීමක් එදා පැවරුණා. ඉතින් ඒ අත්දැකීමත් එක්ක තමයි ඊට පස්සේ මේක විකාශ කටයුතු පෙබරවාරි 15 වෙනිදා ආරම්භ වෙලා ඒ කියන්නේ උදේ පටන් ගන්න ඇත්තටම හුරා කිහිපයක තුල පමණයි විකාශ කටයුතු කෙරුණේ. ඊට පස්සේ ක්‍රමිකව තමයි විකාශ කාලය දීර්ඝ කරන්න සිද්ධ වුණේ. ඔව් එතකොට මේ 14 වෙනිදා සජීව විකාශය තිබුණා. සජීව වශයෙන් තමයි නිල උත්සවය විකාශය කළේ. ඒක සජීව විකාශයක් වුණේ ඒක නිල උත්සවය. නමුත් විකාශ සේවය ආරම්භනේ 15 වෙනිදා. ඒතර දැන් ඔය මේ හරියටම පැහැදිලි කරලා බෙදුම් රේඛා සහිතව ඔක වෙන් කරගන්න පුළුවන්. දැන් රූපවාහිනී ඉතිහාසය නැත්නම් ජාතික රූපවාහිනී ආරම්භක මතක පිළිබඳව හොයාගෙන යන අයට එය සටහන් කරගන්න පුළුවන්. දැන් අර මේ සිංහල දෙමළ ඉංග්‍රීසි මුහුව කොහොමද රූපවාහිනිය හැදුනේ මේ සහයෝගීතාවය ගොඩනංවන්නට මම අර කලින් කිව්වා වගේ ඔබ එහි ප්‍රබල සලකුණක් විශේෂයෙන් අර උතුරු කුරු සටන වගේ ටෙලිනාට්‍ය හරහා ඔබ කරපු ඒ රංග ප්‍රතිභාවත් අපි මතක් කරන්න ඕන. අර ඒ සහයෝගීතාවය ඇති කරන්න රූපවාහිනියට පුළුවන් වුණු ආකාරය පිළිබඳව අපි කතා කරමු. වජිරේ කාලේ ඉතා සාර්ථක වුණා. එක නාලිකාවක් තිබුණා. ඒක නාලිකාවෙන් තමයි ඉංග්‍රීසි වැඩසටහන, දමිළ වැඩසටහන, සිංහල වැඩසටහන ඔක්කොම ඉදිරිපත් කරලා තිබුණා, විකාශය වෙලා තිබුණා. ඒ හින්දා දැන් ජනතාව ඇතුලේ ඒ කාලේ රූපවාහිනී බලන්න ආසයි. දැන් ඒ කාලේ රූපවාහිනී කියන්නේ ඉතා ජනතාවට හරි ආසාවෙන් බලපු සමීප වුණා. ඉතින් ඒ වෙලාව දැන් භාෂා තුනම වැඩසටහන එනකොට අනිත් වැඩසටහන සංස්කෘතික වැඩසටහන දමිළ සිංහල ඉංග්‍රීසි වැඩසටහන එනකොට පුළුවන් තරම් එක එක සංස්කෘතිය ගැන දැනගන්න පොඩි භාෂා වචන දැනගන්න ගොඩක් ඒ වගේ වුණා. ඒ වගේ තමයි අයිබෝන් වැඩසටහන කරනකොට දැන් භාෂා තුනම අපි ඉදිරිපත් කරා. ඒ අවස්ථාවක් තිබුණා ඒ කාලෙන්. ඉතින් මම හිතන්නේ ඒක රූපවාහිනී මේ අපේ රටට කරපු සේවයක් කියලා දැන් අපි ඉතා ආඩම්බරෙන් කියන්න පුළුවන් ඒක. ඇත්තටම දැන් ඔය මම නැටුම් එහෙම තමයි මේ තමිල් සංස්කෘතියේ තියෙන නැටුම් ගයුම් ඉගෙන ගත්තේ ඔබත් එක්ක ඉදිරිපත් කරපු කලස වැඩසටහනදී. මම 2015 අපි දෙන්නම ඉදිරිපත් කරේ. රසාදරි පීරිස් ශිල්පිනිය එතකොට නොයලින් හොන්ට. ඒ වැඩසටහන් වල මේ සංස්කෘතික මොහොත තිබුණා. ඒ සංස්කෘතික අවබෝධය අපිට ඇති කරන්න උත්සාහ කළා. ඇත්තටම දැන් ඔබ රූපවාහිනිය තුළ අරුණ මහත්මයා ස්ථිර සමාජිකයෙක් නෙවෙයි. නමුත් රූපවාහිනී සන්නාමය එක්ක ඔබ බැඳිලා හිටියා. ඒ කියන්නේ ඔබ රූපවාහිනී කෙනෙක් විදියට මිනිස්සු අඳුනගත්තා. කොහොමද එහෙම වෙන්නේ? මම හිතන්නේ අර අපි ජනප්‍රිය වෙන්න ඕන කියන අදහසින් නෙමෙයි වැඩ කළේ. නමුත් කරන වැඩේ හොඳට කරන්න ඕන, උපරිම හැකියාව යොදලා කරන්න ඕන කියලා කෙරුණා. ඒ වගේම අර නිෂ්පාදක උදවියත් ඉතාමත්ම වැදගත්. ඉතින් ඒ අයගේ සහයෝගය ඇතුව දැන් මේවා අහම්බෙන් සිද්ධ වෙන දේවල් නෙමෙයි. ඒක උවමනාවෙන් කරන්න ඕන. එතකොට ඔබ කිව්ව කටහඬ කියලා ඉතින් ඒ එකක්. අනිත් එක අර මූණේ ඉරියව්ව අංග චලනය යනාදී ඒකටත් පොඩි විශේෂත්වයක් ආවා කියලා මම හිතනවා. අනිත් අයගේ උපකාරය ඇතුව තමයි ඒකත් හදලා දුන්නේ. ඉතින් ඒවා ප්‍රයෝජනවත් වුණා. ඉතින් ඒක නිසා අර පිළිගැනීමක් තිබුණා. සමාජයේ පිළිගැනීමක් තිබුණා.
මේක හොඳයි කියලා. අර කද්දමල්ල හුඟක් සිද්ධ වුණා ඒක. ඒ සමීප වීම ඒ හරහා වුණා කියලා මං හිතනවා. අරුණ කියපු එකට මම ඔබ මුලින් සඳහන් කළ කාරණේ තව වැදගත් මේ භාෂා සුසංයෝගය පිළිබඳව ජාතික රූපවාහිනිය සුවිශේෂ මෙහෙවරක් ඉටු කළා. ඒ කාලෙදී අපි ප්‍රවෘත්ති ඉදිරිපත් කරනකොටත් ඉස්සල්ලාම දමිළ ප්‍රවෘත්ති විකාශය තමයි ආරම්භ වෙන්නේ. ඊළඟට රාත්‍රී 8ට සිංහල, ඊළඟ රාත්‍රී 9:00ට ඉංග්‍රීසි. ඒකයි. ඒ වගේම සෑම සුවිශේෂ වූ වැඩසටහනකදී ඒක සජීව විකාශයක් වෙන්න පුළුවන්, බාහිර නිෂ්පාදනයක් වෙන්න පුළුවන්. මේ හැම අවස්ථාවකදීම දමිළ, සිංහල, ඉංග්‍රීසි කියන භාෂා ත්‍රිත්වයෙන්ම ඉදිරිපත් කිරීමේ වගකීම ජාතික මෙහෙවරක් ඒ ඉෂ්ට කළා. ඉතා හොඳින් ජාතික රූපවාහිනිය. මට මතකයි ප්‍රථම සජීව සංදර්ශනය, ඒ කියන්නේ අනුස්මරණ සංවත්සරේ අපි සංවත්සර පළවෙනි සංවත්සර බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ඉදිරිපත් කළේ. ඒ ශාලාවේ ඉඳලා අපි සුමනා නෙල්ලම්පිටිය අපි ඉදිරිපත් කරේ. දැන් අරුණ කියපු විදියට තමයි දැන් ජනප්‍රිය වෙන්න ඕන කියලා අපි වැඩ කරලා නෑ. ඇත්තටම දැන් කැපවීමෙන් වැඩ කරනකොට පිළිගැනීම අපිට ලැබුණා. ඒ වගේ තමයි දැන් අපි ප්‍රවෘත්ති කියනකොට ඉතා ඒ වෙලාව අපි ජනප්‍රිය වෙනවා කියලා ඒක තිබුණ දැන් සුනන්දාත් ඒකට එකතු වෙනා කියලා මම හිතන්නේ. දැන් හරියට කරන්න ඕන සජීව කරනකොට ඒක විතරයි කරා නම් මම හිතන්නේ ඊට ඊළඟ පරම්පරාවට අපි කියන්න පුළුවන් කරන වැඩ හරියට කරා නම් පිළිගැනීම ලැබෙනවා කියලා අපි හිතන්න පුළුවන්. ඒක තමයි ඒක කරන්න මම කැමති වුණේ. ඔය අදහසට මට විනාඩියක් දෙන්න එකතු කරන්න. මොකද මේක මගේ අරින්න හොඳ නැති නිසා මේ කතනය කතා කරන එක මම රසිකෙක් හිට කතා කරන්නේ ඔබතුමන්ලා. ඒ බර ඒ කියන්නේ ඒ දුහනි ගුණ. ඒකට කියන්නේ දුහනි ගුණය. අපි මම පොඩ්ඩක් කතා කරා මේ රොස්මන් මහත්තයත් එක්ක ගැන. දුහනි ගුණයක් කියලා තියෙනවා. ඒ උච්චාරණයේදී මිනිස්සුන්ගේ කනට ආකර්ෂණය වෙන සහ බුද්ධියට කතා කරන. අද ඒක ඒ ගැන දන්නවද කියන පරිසකයක් තියෙනවා. මොකද ඒක තමයි පොඩි ළමයාගේ කනට පවා යන්නේ. ඒ අර පාලි භාෂාවේ එන මේ බුද්ධ ධර්මයේ ඒ පාලි ගාථා තේරුමක් ඇතුව නෙමෙයිනේ අපි හුඟක් ඒවා අහන්නේ. නමුත් ඒ ඇහෙනකොට අපිට දැනෙන සෝය අන්න ඒ වාගේ මේ හැම කෙනාම අපේ කන දූෂණය කරේ නැහැ. ඔව් දැන් අර ඔව් දැන් මේ විශ්ව කිව්ව දෙයට මම පොඩ්ඩක් එකතු කරන්න. මම ඉස්සෙල්ලා කිව්වනේ අපිට ස්වාධීනත්වය තිබුණා කියලා නිර්මාණ කරන්න. අපි මුලින්ම අපි කැමති වෙන්න ඕනේ නිර්මාණයට. ඔව්. යසෝරාවේ රෝමීර සේනානායක මහත්මයාගේ යසෝරාවේ නවකතාවේ තෝරගත්තේ මමයි තීරණය කරේ. ඒතර මම පිටපත ලියනවා. එතකොට දැන් මේක කරන්න රූපවාහිනියෙන් කිව්වේ නැහැ මට ඒක. රූපවාහිනී සංස්ථාවෙන් කිව්වේ නැහැ, ප්‍රේක්ෂකයෝ කිව්වේ නැහැ යසෝරාවේ කරන්න කියලා. මම ඒක කරා. ඒ කරාට පස්සේ ඒකේ පුරෝගාමීත්වයක් එනවා. ප්‍රේක්ෂකයෝ ඒක පසුපස එනවා. ඒ කියන්නේ පුරෝගාමීත්වය කියන එක අත්‍යවශ්‍ය නිර්මාණයකට. ඒකට ස්වාධීනත්වය වගේම ප්‍රේක්ෂකයා හැසිරවීමේ හැකියාව ඒ නිර්මාණයට ඉබේම එනවා. ඒක ස්වාධීනව සිද්ධ වෙන දෙයක්. ඒක අපි කල්පනාවෙන් කරන්න ඕන දෙයක්. ඔව් ඇත්තටම මේ මෙතනදී මම හිතන්නේ තවත් දෙයක් සඳහන් කළ යුතුයි. දැන් මොකද යශෝරාවේ පිළිබඳව මටත් යමක් කියන්න පුළුවන් කියලා මට හිතෙනවා. මොකද මම ඇත්තටම ඒ ටෙලිනාට්‍ය සම්පත්තිය සියල්ලම සම්මුඛ සාකච්ඡාවේ ඔබත් සමගත් සම්මුඛ සාකච්ඡාවේ දෙන්න මට අවස්ථාව ලැබුණා. විශේෂයෙන්ම ඒ චරිත උද්දීපනය කරන්න සුවිශේෂ චරිතාංග තිබුණා. ඒ කියන්නේ දැන් ජී.ඩබ්ලිව් සුරේන්ද්‍ර වුණා චච්චච්ච කියන එක මම හිතන කොට මතක ඇති. ඒ වගේ ඒ චරිත අංග උද්දීපනය කරන්න ඔබ සුවිශේෂ මහන්සියක් ගත්තා. ඊටත් වඩා ඔබට අමතක වෙච්ච තවත් දෙයක් තමයි මෙහිදී මම සඳහන් කළ යුතුයි. ඔබතුමා භාවිත කළා සමාන්තර ඡේදනය. ඒකාකාරී භාවයෙන් මිදෙන්න. ඒක මම හිතන්නේ තාත්ම සාර්ථක ශිල්ප ක්‍රමයක් ඔබ අනුගමනය කළා. ඒක මම හිතන්නේ ඔබ තමයි හඳුන්වලා දුන්නේ කියලා මගේ මතකයේ හැටියට. ඔබට මතකද මේ ශිල්ප ක්‍රමය? ඔව් ඒ කියන්නේ මෙහෙම තව දෙයක් තියෙනවා. මේ කියන්නේ මේ චරිත තෝරා ගැනීමේදී චරිත රිද්මය කියන එක චරිතය රඟපාන ඕන. ඇත්තටම කිව්වොත් මම හරි ලස්සන සිතුවීමක් තියෙනවා. දැන් යශෝරාවේට මේ රංජනගේ තාත්තට කෙනෙක් නැහැ. කවුරුත් හිටියේ නැහැ. එක කෙනා මම ඔළුවට එනවා කවුරුත් හරියේ නැහැ. මට හිතුනේම නැහැ. මට ඕන කරලා තිබුණේ අර කන්නාඩි යටින් බලන පුද්ගලයා, වයසක පුද්ගලයා. දවසක් කන්ට්‍රෝල් රූම් එකේ මම එඩිටින් එකක් කර ඉඳලා මේ කර ඉඳලා මම එනකොට
ජී.ඩබ්ලිව් සුරේන්ද්‍ර කොහෙන් හරි ඇවිල්ලා මම දන්නේ නැහැ ජී.ඩබ්ලිව් සුරේන්ද්‍රද ඉන්නේ කියලාවත් මම ඒ වෙලාවේ දැනගෙන හිටියේ නෑ. මේ බලාගෙන හිටියා මේ වීදුරේ. ඔව් මේ මොනිටර් එකක් දිහා බලාගෙන හිටියා. කොහොම අද ආවද ඕක ඇතුළට කියන්න මම දන්නෙත් නෑ. මම ඒක බලනකොට සුරේන්ද්‍ර මෙන්න පුද්ගලයා කියලා වැතේරු. ඉතින් මම දන්නවා සුරේන්ද්‍රගේ කැපැසිටි එක මම දැනගෙන හිටියා. ඒ කියන්නේ මේ ඔය හංස විලක් වගේ මේ ෆිල්ම් වල එහෙම ඇඩ් කරලා තිබුණා. අන්තර වේදිකා නාට්‍ය අර මේ මම ඒ විදිහට තෝරාගත්තා. ඔව් දැන් ඇත්තටම දැන් අපි නම් වලින් දැන් අනුමාමත්තල දෙනිය මැතිණිය අපිත් එක්ක එකතු වුණා. ඒ වගේ මේ සුමනා නෙල්ලම්පිටිය මැතිණිය සඳහන් කරන්න ඕනේ. ඒ වගේම විජයලක්ෂ්මී, ඒ වගේම ඉන්ද්‍රනිල් දිසානායක, රවිනාත් ආරේසිංහ, නොයිලින් හොන්ට මේ වගේ චරිත බොහොමයක් රූපවාහිනී සන්නාමයත් එක්ක බැඳිලා තිබෙනවා. ඉතින් විවිධ වැඩසටහන් ගැන අපි කතා කරා. අපි එන්න ඕන ඇත්තටම මේ විශේෂයෙන් අයිනාලිකාව පිළිබඳව සාකච්ඡා කරන්න, ඉංග්‍රීසි විකාශය පිළිබඳව සාකච්ඡා කරන්න. අපි මනෝහරි සංගීතමය වැඩසටහන රූපවාහිනී හැරවුමක් අපි මතක් කළේ. අද ඉර්දායිබන් වැඩසටහනේ ජාතික රූපවාහිනියේ 39 වසරක මතක අතරේ වැදගත් වටින තොරතුරු එක්ක ඒ චරිත එක්ක අපිට කල්ගත කරන්න ලැබුණා. ඉතින් මම එනවා මේ සුනන්දා හෙට්ටිආරච්චි මැතිණිය ගාවට. දැන් ඇත්තටම මේ රූපවාහිනිය කියලා කියන්නේ මහා දැවැන්ත වනස්පතියක් කියලා කියවනේ. දැන් විවිධ වැඩසටහන් අංශවල ඔබ හිටියා. විශේෂයෙන්ම දැන් ක්‍රීඩාව නංවන්න මුල් කාලීනව කැපවිලා කටයුතු කරපු පෙර පරම්පරාවේ සමාජික ගොන්නේ ඔබ හිටියා. එතකොට මේ අපි එතනින් යමු ක්‍රීඩා ප්‍රවෘත්ති ඒ වගේ වැඩසටහන් රාශියක්. අපි කොතනින් හරි පටන් අරගෙන කතාවක් හදාගමු ඒකට. ඔව් වචන දැන් මෙහෙමයි. දැන් ඇත්තටම දැන් ජාතික රූපවාහිනිය කිව්වම අපි විශේෂයෙන් අපි ඉටු කරන්නේ ජාතික වගකීමක්. අපිට ලොකු ජාතික වගකීමක් තියෙනවා. එතකොට දැන් ක්‍රීඩාවේ ප්‍රමුඛයා කිව්වහම channel I කියන එක ඒක තමයි සංකේතය අපිට මතක් වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි මේ 4 වෙනි දශකයට පා තබන්න ඉන්නේ. අපි දශක 3 ගත වෙලා ඉවරයි. නමුත් මේ කාලය පුරාවට ලංකාවේ ප්‍රේක්ෂකයන්ට විශ්වාසය දිනාගෙන ක්‍රීඩාවේ ප්‍රමුඛයා විදිහට channel I නාලිකාවෙන් අපි ඔවුන්ට ක්‍රීඩා තරඟ ලබා දෙනවා. ඉතින් මුල කාලේදී අපි මේ සියල්ල පෙන්නුවෙත්
ජාතික රූපවාහිනියෙන්මයි. ඉතින් පසු කාලීනව දැන් අපි වැඩසටහන් ගණනාව වැඩි වෙනකොට ඒ වගේම ප්‍රේක්ෂකයන් වැඩි වෙනකොට ලංකාවේ තියෙන මේ ජාතීන් අතර තියෙන සමගිය මේ ඔක්කොමත් එක්ක මුලින් එකම නාලිකාවේ ගියේ ඒවා ඊට පස්සේ සංඛ්‍යාත වෙනස් වෙලා channel I නේත්‍රා. එතකොට දවල් ජනතාවට ඉංග්‍රීසියෙන් කතා කරන ඒ වගේම ක්‍රීඩා දැන් මේ විදිහට අපි නාලිකා 3ක් මේ වෙනකොට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවෙන් අපි අපේ ප්‍රේක්ෂකයන්ව ආමන්ත්‍රණය කරනවා. ඉතින් ක්‍රීඩා වැඩසටහන් වල ක්‍රීඩාවේ ප්‍රමුඛයා කිව්වහම channel I තමයි. ඉතින් ඊට අමතරව ඉංග්‍රීසි වැඩසටහන් 2010 දී තමයි මට ඒක අභියෝගයක් විදිහට ඒවකට හිටපු සභාපතිතුමන් සරත් කෝන්ගාගේ බාර දෙන්නේ මේ ලංකාවෙම දැන් විදේශීය වැඩසටහන් අපි තියෙනවා ඉංග්‍රීසියෙන් ඕන තරම්. නමුත් ලංකාවෙම නිෂ්පාදනය කරලා in-house productions අපේ ප්‍රේක්ෂකයන්ට දෙන්න ඕනේ. මොකද ලංකාවේ ඉංග්‍රීසි කතා කරන විදිහ ඒ අර අපි කියන්නේ එක උච්චාරණ accents ඒවා නැතුව ලංකාවේ අපේ ප්‍රේක්ෂකයන්ට දැනෙන විදිහට මේ වැඩසටහන අනිත් එක ලංකාවේ තියෙන දේවල් ගැන කතා කරන්න. ඉතින් ඒ විදිහට තමයි channel I පටන් ගත්තේ 2010 ඒ කියන්නේ අලුත්ම ඉංග්‍රීසි වැඩසටහන් එක දිගට යන විදිහට. ඉතින් ඒකදී උදේ 6 ඉඳන් 7:00 Rise and Shine කියලා අපි පටන් ගත්තා. ඉතින් පළවෙනි වැඩසටහනට මම ආරාධනා කළා අරුන් එහෙමත් ආවා. අරුන් නොයිලින් ඒ සියලුම දෙනා ඇවිල්ලා ඒකට සුබ පැතුවා. මොකද මේ වගේ ඉංග්‍රීසි නරඹන්න කැමති ප්‍රේක්ෂකයින්ට අපි දෙනවා කියලා. ඉතින් මම හිතනවා ඒක තමයි රූපවාහිනී සංස්ථාවේ අපි ගෙනාපු ජාතික වගකීම. ඒ වගකීම සන්නාමගත කරපු ආකාරය ඒ සඳහා ඔබ දායකත්වය ලබා දුන්න ආකාරය තවත් දර්ශනයක් අපිට තියෙනවා නරඹන්න. ලෝක ශූරතා 3 කුන් තර්කාවලිය හෙට ඕස්ට්‍රේලියාවේදී ආරම්භයි. ඕස්ට්‍රේලියාව, එංගලන්තය සහ ශ්‍රී ලංකාව මෙම තර්කාවලියට සහභාගී වෙයි. සුබ සන්ධ්‍යාවක්. වාණිජ ලෝකයේ පුවත් සහ සිදුවීම් පිළිබඳවත් කොටස් වෙළඳපොළ විදේශ විනිමය සහ මුදල් වෙළඳපොළ පිළිබඳ විවරණයන් සමගින් අදත් අපි Sunanda Hetcharachchi reporting from Wembley Arena, London. Rise and shine. Rise and shine. හොඳයි අතරම මේ මතක කොයි තරන්නම් පෙරලන්න පුළුවන්ද එක පිළිවෙලට. දැන් රූපවාහිනියේ වගකීම පිළිබඳව කතා කරා. රූපවාහිනියේ දැවන්ත චරිතයක් වගේම මේ දශකත්‍රය පහු කළා සිව්වෙනි දශකයට යනකොට දැන් ඔබ ආපහු හැරලා බලනකොට රූපවාහිනී වර්තමාන පරම්පරාවට කොහොමද ඔබ කතා කරන්න ඕන? දැන් මම හිතනවා අපි 82 පටන් ගන්නකොට රූපවාහිනියට එහෙම තරගකාරීත්වයක් තිබුණේ නැහැ. දැන් හුඟක් ලොකු තරගකාරීත්වයකට අපි මුහුණ දීලා ඉන්නවා. ඒ වගේම තමයි හුඟ දෙනෙක් මේක අපි රජයේ නාලිකාව, ජාතික නාලිකාව කියුවට අපිත් ආදායම හොයාගන්නේ අපේ ගුවන් කාලය විකිණීමෙන් සහ කියන්නේ වෙළඳැන්වීම සහ අනුග්‍රාහකයින්ගෙන් තමයි අපිත් අපේ ආදායම සොයාගන්නේ. ඉතින් එතනදී අපි ලොකු තර්කයකට මුහුණ දෙනවා. නමුත් හැම වෙලාවෙම දැන් වජිර කියන්නකෝ අපිට අපි සුනාමි තත්වයකට මුහුණ පෑවා, ගම් වතුර තත්වයන් වලට මුහුණ පෑවා, වසංගත තත්වයන් ආවා. හැබැයි අපි ඒ හැම වෙලෙම අපි වාණිජ පරමාර්ථ නැතුව අපි ජාතික වගකීම තමයි රූපවාහිනියෙන් ඉටු කළේ. දැන් විශේෂයෙන්ම ගන්නකෝ දැන් මේ පවතින මේ වසංගත තත්වයේ COVID-19 හැබැයි අපි අපේ වගකීම, ඒ කියන්නේ මොන අනිත් නාලිකා සියලු දෙනා සදාචාරාත්මකව අපි නොකළ යුතු දෑ මාධ්‍යයෙන් පෙන්වුවාට අපි කිසි වෙලාවක රෝගියෙක්ව ආසාදිතයෙක්ව අපි මුහුණ පෙන්වුවේ නැහැ. ඒක තමයි මං කියන්නේ. ඒක තමයි වටිනාකම ජාතික රූපවාහිනිය. ඇත්තටම වගකීම වෙනුවෙන් හැම මොහොතකම කැපවීම් හදාගන්න රූපවාහිනී නාලිකාවක්. ඒ වගේම දැන් අපේ රටේ පැවති විවිධ යුගවල විවිධ අවදීන්වල පුළුවන්කම ලැබෙනවා රූපවාහිනියට පෙරමුණට යන්න. විශේෂයෙන්ම යුද්ධ කාලේ කරපු කැපවීම, වගකීම, ඒ වගේම මේ සුනාමිය, ඒ වගේම විවිධ උවදුරුවලදී වසංගත තත්ත්වයන් වලදී රූපවාහිනිය කටයුතු කරන ආකාරය මම හිතන්නේ මාධ්‍ය සඳහා
පරමාදර්ශී වෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ හැම විටම මේ මාධ්‍ය සදාචාරය අපි පවත්වා ගත්තා. ඒ කියන්නේ අපි කියනවානේ මීඩියා එතික්ස් කියලා. අපි කිසි වෙලාවක ඒවා උල්ලංඝනය කරලා නැහැ. අනිත් එක ජනතාව හැම වෙලෙම ඒ වගේ ව්‍යසන තත්වයකදී මම දන්නවා මොන නාලිකාවටත් වඩා ජාතික රූපවාහිනිය ගැන ඒ විශ්වාසය තියලා ඒ විශ්වසනීයත්වය අපි හැමදාම මේ දශක 3 දැන් මේ 4ට පය තබන්නේ නෙවෙයි ඒ දිගටම අපි ඒක රඳවාගෙනම තියෙනවා. හොඳයි දැන් පරාක්‍රම නිර්යල්ල ප්‍රවීණයා කියපු අදහසකින්ම මම අවසානයේ හොයාගන්නම්. අපි අපිට දැනුණු දේ, අපි අපිට හිතුණු දේ තමයි ප්‍රේක්ෂකයා වෙත අරන් ගියේ. අපට විඳින්නට පුළුවන් දේ තමයි අපි ප්‍රේක්ෂකයා වෙත අරන් ගියේ. මම හිතන්නේ ඒ විඳින ගමන සඳහා අවශ්‍ය කරන දැනුවත් සමාජය නිර්මාණය කරන්න ජාතික රූපවාහිනියට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ස්තුතිවන්ත වෙනවා රොස්මන් සේනාරත්න ප්‍රවීණයාට අද ආයිබන් වැඩසටහන සමග එකතු වීම පිළිබඳව. ඔබතුමාටත් ආයිබන් අරුණ ඩයස් බණ්ඩාරනායක මහත්මයා. Thank you. බොහොම ස්තුතියි. ඔබතුමාටත් ආයිබන්. ඒ වගේම පරාක්‍රම නිර්යල්ල ප්‍රවීණයාට සුනන්දා හෙට්ටිආරච්චි මැතිණියට, ශෛලි වෛජයන්ත මහත්මයාට, අජිත් ජයවීරයන් ප්‍රමුඛ බන්දුල ඇතුළු වාද්‍ය වෘන්දයට සියල්ලටම ආයිබන් කියමින් අපි සූදානම් අද ආයිබන් වැඩසටහන නිමා කරන්නට ගීතයකින් දිනේවා හැමදාමත් චරිත ගොඩනැගූ රට ගොඩනැගූ රූපවාහිනිය. 1 2 කවදාද ආයේ එන්නේ හමුවන්න මායිති දිනුවන් හොයා සිටින්නේ හමුවන්න ඔබේ දසුන් කවදාද ආයේ එන්නේ හමුවන්න මායිති දිනුවන් අප එන්වීලා ඉමුසිත් බැඳිලා මුළු ලෝකය බලා හිඳී අපමණ බාගා අපවට සැදිලා එක සිත් සෙහිඳී මුසදී අප